A very good morning to all of you. Subham Subudhasanak, ආදරණීය දරුවෝ හැමෝටම. We are going to start grade 9 class. අපි 9 වසර පන්තිය පටන් ගමු. ඉතින් පුතේ සුපුරුදු විදියට මේ වෙලාවේදී මම link එක ඔයාලට දැම්මේ නැහැ. කලින් schedule කරලා තමයි ඔයාලට අද link එක එව්වේ. ඉතින් නියමිත වෙලාවට සම්බන්ධ වෙලා තියෙනවා ඒක හොඳයි. හරි. පහුගිය සතියේ පුතේ අපි කතා කරා unit 5 වල comprehension exercises ටික අවබෝධාත්මක ප්‍රශ්න ටික ඡේද ටික කියවලා උත්තර ලියන්න තියෙන ප්‍රශ්න ටික තමයි අපි පහුගිය සතියේ කතා කරේ. ඉතින් ඔයාලට මම assignment එකක් දීලා ඇති ප්‍රශ්න කීපයක් හදාගෙන එන්න කියලා. ඒකේ තිබුණු එක්තරා ප්‍රශ්නයකට සමගාමීව so you have to prepare some questions on that question. ඒ ප්‍රශ්නයත් එක්ක ඒ ප්‍රශ්නයට ගැලපෙන විදියට ඔයා ප්‍රශ්න කීපයක් නිර්මාණය කරන්න ඕන. හරිද? මම ඒක ඔයාලට කරගෙන එන්න කියලා කිව්වා. අපි බලමු කොහොමද ඔයාලගේ progress එක කියලා. ඉතින් ඔයාලට මම කරගෙන එන්න කියලා කිව්වේ පුතේ. මම හිතන්නේ මෙන්න මේකේ. හරිද? මෙන්න මේ තියෙන කොටසේ a second chance call tomorrow කියන unit එකේ තමයි ඔයාලට ප්‍රශ්න කීපය හදාගෙන එන්න නිර්මාණය කරගෙන එන්න කියලා කිව්වේ. ඉතින් හරි මේ කොටසට අදාළව තමයි ඔයාලට නිර්මාණය කරන්න කියලා මම කිව්වේ. මේකේ පුතේ තියෙනවා එතකොට ප්‍රශ්නය 100 meters කියන කොටසට අදාළ ඒ reading activity එකට අදාළව ඒකේ තියෙනවා ඔයා නිර්මාණය කළ යුතු බව. ඔයා නිර්මාණය කරන්න කියලා. මෙන්න මෙතන තියෙන activity 8 speaking exercise එක. This is a speaking exercise, speaking activity. Look at the question. Mudali Hami comes back to school. Mudali Hami එනවා ආපහු පාසලට after winning the 100 meters race. meters 100 තරඟය ජයග්‍රහණය කරාට පස්සේ මුදලි හාමි එනවා තමන්ගේ පාසලට. Imagine you are his friends. Imagine you are his friends. One of his friends. හිතන්න ඔයා යාගේ යාළුවන්ගෙන් කෙනෙක් කියලා. හරිද? About and write down the questions සහ ප්‍රශ්න කීපයක් ලියන්න කියලා කියනවා that you want to ask him ඔයාට ඔහුගෙන් අහන්න ඕන කරන about the competition on pieces of paper and put them into a box. ඔයාට කියනවා ප්‍රශ්න ටිකක් නිර්මාණය කරන්න. ඒ නිර්මාණය කරන ප්‍රශ්නවලට අදාළව ඒ නිර්මාණය කරන ප්‍රශ්නවලට අනුකූලව box එකකට දාලා ඒ speaking activity එක කරන්න කියලා. හරි. එතකොට පුතේ දුවේ කොහොමද ඔයාගේ නිර්මාණය කරපු ප්‍රශ්න ටික? දරුවෝ නිර්මාණය කරපු ප්‍රශ්න කීප දෙනෙක් මට දාලා තිබුණා. අනිත් දරුවෝ කොහොමද නිර්මාණය කරපු ප්‍රශ්න? මොකද පුතේ මුලින්ම අහන්නේ අපි? ඔයාලගේ අදහස් මට ඕනේ. මම ඊට අනුකූලව ඔයාලට ඒ නිර්මාණය කිරීම එහෙම නැත්නම් මේ ප්‍රශ්නයට උත්තර ලියන්න ඕනේ විදිය මම කියලා දෙනවා. හරි? ඉතින් ඒකට මම කිව්වා දරුවන්ට සූදානමින් එන්න කියලා. ඔයාලා නිර්මාණය කරපු ප්‍රශ්න කොහොමද පුතේ? Is wonder Sorry? who is wondrous? ඔව් ඔන්න දරුවෙක්ගෙන් අදහසක් එනවා. දැන් මේ තරඟය දින්නේ කවුද වගේ අදහසක් ඒ දරුවට අහන්න ඕනේ. එතකොට මේක කියනවා මුදලි හාමි comes back to school after winning the 100 meters race. එතකොට මුදලි හාමි දිනලා එනවා කියලා මේ ප්‍රශ්නේ දීලා තියෙනවා. හරිද? එතකොට මෙයාගෙන් අහන්න ඕනේ ප්‍රශ්නේ දීලා මේ ප්‍රශ්නය තුල දීලා තියෙනවනේ මෙයා ජයග්‍රහණය කරලා එන්නේ කියලා. ඒ නිසා එයාගෙන් අහන්න පුළුවන් මොන විදිහේ ප්‍රශ්නද? මම ගිය සතියේ කිව්වා. හරි අපිට එතකොට එකක් මේකේ උදාහරණයක් දීලා තියෙනවා. Where was the competition held? Where was the competition held? කොහෙද මේ ප්‍රශ්නේ මේ තරඟය පැවැත්තුනේ? හරිද? Where was the competition held? එතකොට ඒත් එක්කම අපිට අහන්න පුළුවන් සරල ප්‍රශ්න විදියට ගත්තොත් සරල ප්‍රශ්න කීපයක් අපි බැලුවොත් කවුද මේකට සහභාගී වුණේ? හරි.
එතකොට ඒ වගේ දේවල් අපිට අහන්න පුළුවන්. කවුද මේකට සහභාගී වුණේ? කොහොමද පුතේ අපි ඒක අහන්නේ? කොහොමද අපි ඒක අහන්නේ? කවුද මේ තරඟයට සහභාගී වුණේ? No idea. පුතේ කොහොමද ඒක අහන්නේ? කවුද කියන අදහස නැද්ද උත්තරයක්? බය වෙන්න එපා පුතේ කියන්න. මං කිව්වා මේක ඔයාලගේ අදහස එක්ක තමයි දිගටම ප්‍රශ්නය අහන්නේ කියලා. එතකොට කවුද මේකට සහභාගී වුණේ? කොහොමද අහන්නේ පුතේ? Who participated in this race? ඔව්. ගොඩක් දුරට නිවැරදි. Who participated in this race? හරි කවුද මේ තරඟයට සහභාගී වුණේ? එතකොට ඒක අදහස හරි පුතේ. වෙනත් අදහස් තියනවද? වෙනත් අදහස් තියනවද? Sir, ඔව් පුතේ. දැන් පටන් ගත්තේ? ඔව් පුතේ. දැන් පටන් ගත්තේ. දැන් පටන් අරගෙන තාම අපි පළවෙනි ඇක්ටිවිටි එකේ ඉන්නේ. වෙනත් අදහස් තියනවද? Participants of this competition. ආයි කියන්න පුතේ සිග්නල් නෙට්වර්ක් එකක් නිසා මට දරුවා කියපු දේ ඇහුන්නේ නැහැ. Were there many competitors? Were there many competitions? එතන ගොඩක් තරඟකරුවෝ හිටියද? හොඳයි. අන්න ඒ අදහස් දෙකෙන් එකකට අපි යනවා. එතකොට පළවෙනි එක අපිට අහන්න පුළුවන් අර දරුවා තව අපිට කිව්වා අහන්නමු කියලා. Who participated in this competition? හරි. Who participated in this competition? මේ තරඟයට කවුද සහභාගී වුණේ? එහෙම නැත්නම් අපිට අහන්න පුළුවන් were there many competitors? තරඟකරුවෝ ගොඩක් හිටියද? හරි ඔන්න ඔය වගේ එකක් අපිට අහන්න පුළුවන්. ඊට පස්සේ අපි අහනවා කොහොමද ඔයාට දැනුනේ මේ තරඟය දින්නයින් පස්සේ? දරුවෝ වෙලාව ගන්න නිසා මම කියන්නම් ප්‍රශ්න. එතකොට අපිට අහන්න පුළුවන් කොහොමද ඔයාට මේක දැනුනේ? කොහොමද ඔයාට මේක දැනුනේ? හරි. එතකොට අපි අහනවා how did you feel? How did you feel about this competition after winning? හරි ඕක අපිට අහන්න පුළුවන්. How did you feel about this competition after winning? ජයග්‍රහණයෙන් පස්සේ ඔයාට කොහොමද මේ තරඟය ගැන දැනුනේ? හරි ඊට පස්සේ who helped you to achieve this victory? Who helped you to achieve this victory? ඔයාට මේ ජයග්‍රහණයට ළඟා වෙන්න කවුද උදව් කළේ? හරි ওই වගේ ප්‍රශ්නයක් අපිට අහන්න පුළුවන්. ඊට පස්සේ ඊළඟ එක what is the message which you want to
give your followers? What is the message which you want to give your followers? මොකක්ද ඔයාට දෙන්න ඕනේ පණිවුඩය? මොන පණිවුඩයද? ඔයාගේ යාළුවන් ඔය කියන්නේ ඔයාගේ පස්සෙන් එන අයට, ඒ කියන්නේ එයාගේ ගමන විදියට ඉලක්කයක් ඇතුව තරඟ ජයග්‍රහණය කරන්න පුළුවන් වෙන ඇත්ලටිස්ලා වෙන්න පුළුවන්. ඒ විදිහේ එයාව පසුපස එන එයාව ලුහු බඳින අයට. එහෙම නැත්නම් අපි කියනවා එයාගේ අනුගාමිකයෝ. දැන් ක්‍රිකටර් කෙනෙක් ගත්තත් එයාට ඉන්නවා ෆලෝවර්ස්ලා ගොඩක්. හරි. එතකොට එහෙම ෆලෝවර්ස්ලට මොකක්ද දෙන්න ඕනේ පණිවුඩය? මොකද්ද දිය යුතු පණිවුඩය? වගේ දෙයක් ඔයාට අහන්න පුළුවන්. හරි. ඊට පස්සේ to whom do you want to thanks after winning a competition like this? ඊළඟ ප්‍රශ්නේ විදිහට අපි අහනවා මේ වගේ තරඟයක් ජයග්‍රහණයෙන් පස්සේ after winning a competition මේ වගේ තරඟයක් like this. එතකොට මේ වගේ තරඟයක් ජයග්‍රහණය කිරීමෙන් පස්සේ කාටද ස්තුතිවන්ත වෙන්න ඕනේ වාට? හරි, ස්තුති කරන්න ඕනේ කාටද ඔයාට? හරි. ඔය විදිහේ ප්‍රශ්න ටිකක්. හරි. දැන් දරුවන්ට පුළුවන් මේ ප්‍රශ්න ටික ලියා ගන්න. හරි. මොනවා හරි ගැටලු ඒ අතර තියෙනම් සහ වෙනත් අදහස් තියෙනවා නම් ඔයාලට අහන්න පුළුවන්. සර් ඔව්. කියන්න පුතේ. ඒ ප්‍රශ්නවල ආයි සිංහල තේරුම දෙන්න පුළුවන්ද? හරි. ප්‍රශ්න ටිකේ සිංහල තේරුම දෙන්නම්. මේක ලියා ගන්නකෝ. සර් ඔක ටියුට් එකෙන් ලියා ගන්න ඕනේ. ටියුට් එකේ ලිව්වත් කමක් නැහැ. ටියුට් එකේ ඔයාලට වෙනම මෙන්න මෙතන පුතේ ඉඩ තියෙනවා page number 6 වල. හරි, page number 6 6 වෙනි පිටුවේ තියෙනවා ටියුට් එකේ. මෙන්න මේ ස්පේස් එකේ ඔයාලට පුළුවන් මේ ප්‍රශ්න ටික ලියා ගන්න. මොකද අපි එතන තමයි කතා කරන්න තියෙන තැන. ඒ නිසා ඒ අතර දරුවෝ නිර්මාණය කරපු ප්‍රශ්න වෙන්න තියෙනවද? තියෙනම් මට කියන්න පුතේ. හරි. ලියන් ඉවරයි නේද පුතේ? නෑ සර්. සර් මේ සිංහල තේරුම ඉඩ තියන්නටත් එක්කමද මේ ලියන්න ඕනේ? සිංහල තේරුම ලියන්න ඉඩ තිබ්බත් කමක් නැහැ පුතේ. සිංහල තේරුම අවශ්‍යයි. ඒකට ඉඩ තියලා ලියන්න. මම වචන ටිකේ තේරුමේ ඉඳලා පැහැදිලි කරන්නම්. ඔයාලට පුළුවන් සිංහල තේරුම ලියන්න ඉඩ තියන්න නැත්නම් ඒක වචනේ highlight කරලා ඒ වචන ගාවින් තේරුම ලියා ගන්න. සර් මට මුළු සිංහල තේරුමම ඕනේ.
හරි පුතේ එහෙමනම් ඉඳ තියන්න. හැබැයි වැඩිපුර හොඳයි වචන ටික වෙනම ලියාගෙන, ඒ කියන්නේ වචන ටික ඔතනම හරි. Who received the second place? Yes, that's okay. Who received the second place? කවුද ලබා ගත්තේ දෙවන ස්ථානය කියලා අහලා තියෙනවා. ඒ සම්බන්ධව විමසීමක්. ඒ ප්‍රශ්නයත් හරි. හොඳයි. මේකේ පුතේ සිංහල තේරුම වචනවල තේරුම ලියන් ඔයාලට අයිඩියා එක හදා ගන්න පුළුවන් නම් වැඩිපුර හොඳයි. නමුත් අවශ්‍ය නම් පුතේ ඉඳ තියන්න තේරුම මම දෙන්නම්. හරි. මම හිතනවා ඒකට වෙලාව ඇති කියලා පුතේ. පළවෙනි ප්‍රශ්නය තමයි මොකද පුතේ? හරි සර්. හරි. පළවෙනි එක තමයි who participated. participated කියන්නේ සහභාගී වුණ. එහෙම නැත්නම් සහභාගී වුණා කියන එක. එතකොට මෙතනදී පළවෙනි එක තියෙනවා who participated. කවුද සහභාගී වුණේ in this competition මේ තරඟයට. හරි. who participated in this competition. කවුද සහභාගී වුණේ මේ තරඟයට. participated කියන්නේ සහභාගී වුණා. competition කියන්නේ තරඟය. competition. ඊළඟ එක were there many competitors. were there many competitors. මේකේ තේරුම තමයි එතන ගොඩක් තරඟකරුවෝ හිටියද. were there many competitors. ගොඩක් තරඟකරුවෝ එතන හිටියද. ඊළඟ එක second one, how did you feel about this competition after winning. තේරුම තමයි පුතේ how did you feel. තේරුම එකේ කොහොමද ඔයාලට දැනුනේ about this competition මේ තරඟය ගැන. කොහොමද ඔයාලට දැනුනේ මේ තරඟය ගැන after winning ජයග්‍රහණයෙන් පස්සේ. කොහොමද ඔයාලට දැනුනේ මේ තරඟය ගැන ඔයාගේ ඒ කියන්නේ ජයග්‍රහණයෙන් පස්සේ after winning. ඊළඟ එක who helped you to achieve this victory. who helped you කවුද ඔබට උදව් කළේ to achieve this victory මේ ජයග්‍රහණයට ළඟා වෙන්න. achieve කියන්නේ ළඟා වෙනවා, victory කියන්නේ ජයග්‍රහණය. ඊට පස්සේ දරුවෙක් එවලා තියෙනවා who was the participants of this competition. පුතේ එතන who was the participants නෙවෙයි, who were the participants. who helped you to achieve this victory. කවුද ඔබට උදව් කළේ මෙම ජයග්‍රහණයට ළඟා වෙන්න. කවුද ඔබට උදව් කළේ මෙම ජයග්‍රහණයට කවුද ඔබට හරි කවුද ඔයාට උදව් කළේ මේ ජයග්‍රහණයට ළඟා වෙන්න. කවුද ඔබට උදව් කළේ දෙකම එකයි මෙම ජයග්‍රහණයට ළඟා වෙන්න. ඊට පස්සේ පුතේ who was the participants නෙවෙයි, who were the participants. ඒ විදිහට ඒක නිවැරදි වෙනවා. එතකොට ඒක හරි. ඊළඟ එක what is the message which you want to give your followers. what is the message කුමක්ද පණිවුඩය. ඔබගේ අනුගාමිකයෝ followers කියන්නේ එහෙමයි.
මොකක්ද පණිවිඩය ඔබගේ අනුගාමිකයන්ට දෙන්න ඕන? මොකක්ද පණිවිඩය ඔයාගේ අනුගාමිකයන්ට දෙන්න ඕන? ඔක තමයි මේකේ තේරුම. What is the message? මොකක්ද පණිවිඩය? මොන පණිවිඩයද? Which you want to give your followers? ඔයාගේ අනුගාමිකයෝ, ඔයාගේ පස්සෙන් එන අයට දිය යුතු පණිවිඩය මොකක්ද? Which boy congratulated you after the race? එක හරි. තරගෙන් පස්සේ ඔයාට සුබ පතපු කොල්ලා කවුද? මොන කොල්ලද සුබ පැතුවේ? හරි. ඊළඟ එක, to whom do you want to thanks? කාටද ඔබ ස්තුති කරන්නේ? හරි. To whom do you want to thanks? කාටද ඔබ ස්තුතිවන්ත වෙන්න ඕනේ? සර් දැන් කියමු After. සිංහල තේරුම ඉංග්‍රීසි එක මොකද්ද සර්? දැන් කියපු එකේ සිංහල කියපු දේ හතරවෙනි එක. මෙන්න මේක. ස්ක්‍රීන් එක දිහාත් බලන්න හොඳේ. මම ස්ක්‍රීන් එකේ ඒක highlight කරනවා. What is the ඒක සර් message? ඒක සර් කුමද්ද පණිවිඩය ඔබගේ අනුගාමිකයන්ට දෙන්න ඕන ඒකද? ඔව් ඒක පුතේ හතරවෙනි එක. මෙන්න මේක. ඊළඟ එක සර් තරගයෙන් පස්සේ මොනවද මොකක්ද? ඔව් ඒක මෙන්න මේක. හරි. To whom do you want to thanks? කාටද ඔබ ස්තුතිවන්ත වෙන්න ඕනේ? මෙවැනි තරගයක් ජයග්‍රහණයෙන් පස්සේ. කාටද ඔබ ස්තුතිවන්ත වෙන්න ඕනේ? කාටද ඔබ ස්තුතිවන්ත වෙන්න ඕනේ? මෙවැනි තරගයක්, මේ විදිහේ තරගයක් ජයග්‍රහණයෙන් පස්සේ. හරි. මං හිතනවා දැන් ඔය ප්‍රශ්න ටික හදාගෙන ඉවරයි කියලා. එතකොට පුතේ ඔන්න ඔය වදී හරිද ඔන්න ඔය තියෙන මාදිලියේ ප්‍රශ්න තමයි ඔයා නිර්මාණය කරන්න ඕන. හරි. සරල ප්‍රශ්නයක් එක්ක ටිකක් සංකීර්ණ වෙන, ටිකක් පිළිතුර දිගට නිර්මාණය කරන්න පුළුවන් විදිහේ ප්‍රශ්න කීපයක් නිර්මාණය කරගන්න. ඒක ඉතාම වටිනවා. හරි. මොකද ආන්සර්ස් දෙද්දී ඒක ඩයලොග් එකක් විදිහට ඔයා ප්‍රැක්ටිස් කරනවා නම් සරල උත්තර නැතුව ටිකක් කතා බහ යන විදිහට ඔයාලට ප්‍රශ්න අහන්න පුළුවන්. හරි. කාත් එක්කද ඔයා ගියේ වගේ එකක් අහන්න පුළුවන්. එතකොට ඒ ඇහුවම හැබැයි ඒව සරල ප්‍රශ්න. හරි. With whom did you go there? With whom did you go there? ඒක අහන්නේ එහෙමයි. With whom did you go there? කාත් සමගද ඔබ එහි ගියේ? හරි. ඒ නිසා පුතේ ඒ වගේ ප්‍රශ්න සරල ප්‍රශ්නත් එක්ක මේ වගේ ටිකක් උත්තරය දිගට ඇදෙන සංකීර්ණ ප්‍රශ්නත් ඔයාලට නිර්මාණය කරන්න පුළුවන්. එතකොට ඊටාම හොඳයි. ඔයාලට ආන්සර් එකක් නිර්මාණය කිරීමේදී. What do you think about competition? About this competition? About that competition? මොකක්ද ඔබ හිතන්නේ ඒ තරගය ගැන? ඒකත් හරි. ඒක අදහසම තමයි අපි මෙතන අහලා තියෙන්නේ. What did you feel about this competition? මොකක්ද ඔබට දැනුනේ කියලා. හරි. ඒකමයි අහන්නේ. ඉතින් එකම උත්තරය තමයි ලැබෙන්නේ. එතකොට ඒ විදිහේ ඔයාලට නිර්මාණය කරන්න පුළුවන්. හොඳයි. දැන් අපි බලමු එතනින් එහාට අපේ අභ්‍යාසයට අපි යමු. ඉවර නෑ පුතේ මෙන්න. Activity 9 speaking. හරි. Activity 9 speaking. මේකේ තියෙනවා අපි නිර්මාණය කරපු ප්‍රශ්න ටික. හරි. නිර්මාණය කරපු ප්‍රශ්න ටිකට උත්තර එකිනෙක හදන්න කියලා. හරි. ඔන්න ඕක ටිකක්
බරපතල ප්‍රශ්නයක් පුතේ. මේ නිර්මාණය කරපුවට පිළිතුරු අපි නිර්මාණය කරන්න ඕන. හරි. හරි. දැන් අපි බලමු කොහොමද අපි ඔය කියන විදිහේ පිළිතුරු ටික හදන්නේ කියලා. හරි ඒක ටිකක් ඔන්න බැරෑරුම් කොටසක්. Imagine one of you හිතන්න ඔයා imagine one of you is මුදලිහාමි. ඔයාලගෙන් කෙනෙක් මුදලිහාමි කියලා. Check the questions one by one and answer them. ඒ ගත්ත එළියපු ප්‍රශ්න ටික එකිනෙක ගන්න අරගෙන ඒවට පිළිතුරු හදන්න කියලා කියනවා. ඒක තියෙන්නේ පුතේ ඊට පහළ activity 9 speaking යටතේ. දැන් අපි බලමු පුතේ මේවට කොහොමද අපි උත්තර ටික නිර්මාණය කරන්න කියලා. හරිද? අපි බලමු දැන් උත්තර ටික හදන විදිය. පළවෙනි එක මේක අහනවා who participated in this competition. හරි මම ප්‍රශ්න ටික පුතේ වෙන වෙනම ඔන්න ඔය විදියට උතන හදනවා. එතකොට ඕකෙම මම උත්තර ටික හදනවා. හරි. ඊළඟට අහනවා who participated in this competition. කවුද සහභාගී වුණේ මේ තරඟයට? ඊට පස්සේ අහනවා were there many competitors. ගොඩක් තරඟකරුවෝ එතන හිටියද? හරි මේ විදිහේ ප්‍රශ්නයක් අහනවා. එතකොට අපි ඒකට දෙන්නේ මොන වගේ පිළිතුරක්ද පුතේ? හරි. පළවෙනි එකට පිළිතුර අපි බලමු. Who participated in this competition? කවුද මේකට සහභාගී වුණේ? Were there many competitors? ගොඩක් තරඟකරුවෝ එහි හිටියද? එතකොට මුදලිහාමි මම නම් මම දෙනවා පුතේ මෙන්න මේ වගේ උත්තරයක්. Actually some of my friends some of my friends learning in another classes represented this competition and our sports teacher participated this competition. And there were many competitors from another schools. හරි. ඔන්න ඔක තමයි පුතේ මගේ පිළිතුර. හරිද? මෙතනදී අහනවා who participated in this competition? කවුද සහභාගී වුණේ මේ තරඟයට? Were there many competitors? ගොඩක් තරඟකරුවෝ එතන හිටියද? හරි. ඒ නිසා අපි උත්තරේ හදනවා actually ඇත්ත වශයෙන්ම හරි actually some of my friends මගේ යහළුවෝ කිහිප දෙනෙක් learning in another classes. දැන් ඉස්කෝලේ යාළුවනේ මේක අහන්නේ. ඉතින් අහනවා කවුද සහභාගී වුණේ? ඒ නිසා මේකට කියනවා ඇත්තටම මගේ වෙනත් පන්තිවල ඉගෙන ගන්න යහළුවෝ කිහිප දෙනෙක් represented this නියෝජනය කළා මේක. හරි. This competition represented this competition මේ තරඟය නියෝජනය කළා. And our sports teacher ඒ වගේම අපේ ක්‍රීඩා ගුරුවරයා participated this competition සහභාගී වුණා මේ තරඟයට. And there were many competitors ඒ වගේම ගොඩක් තරඟකරුවෝ හිටියා from another schools අනෙක් පාසල් වලින්. හරි. මේ උත්තරේ ලියා ගන්න පුතේ. පළවෙනි එක විදියට ඔය උත්තරේ ලියා ගන්න. ඒකේ වචන ටික මම ආපහු පැහැදිලි කරන්නම්. ඔව් සර් ඔක්කොම සිංහල ලියුම දෙන්නකො.
පුතේ ඔයාට ලියාගන්න සර් ඉඩ මදි වෙයි. ප්‍රශ්නේ ලියලාද මේ උත්තරේ ලියන්න ඕන? නෑ පුතේ උඩ ප්‍රශ්න ටික තියෙන නිසා ඒක නම්බර්ස් කරන්න. මේ ප්‍රශ්නේ අංක 1 2 3 එහෙම කියලා දාලානේ තියෙන්නේ. answers සර් මම ටිකක් වෙනම ලියා ගන්න. හරි පුතේ. නම්බර් එක දාන්න. හරි. වෙන පොතක ලියා ගන්න. හරි. නම්බර් එක දාලා ඊට පස්සේ ඔයාලට පුළුවන් උත්තර ටික ලියන්න. ප්‍රශ්නේ ලියන්න අවශ්‍ය නැහැ. මොකද උතන උඩ අපි ලිව්වා. ඒක නිසා. පුතේ මේමයි. මෙතනදී දැන් වාක්‍ය නිර්මාණය ගත්තොත් මේ වාක්‍ය නිර්මාණය පුතේ හරි සරලයි. මොකද මේකේ අමාරු කොටස් නැහැ. හරි. past tense එක use කරලා තියෙනවා. ඊට අමතරව ටිකක් දිගට වචන වැඩිපුර එන විදිහට වාක්‍ය නිර්මාණය වෙලා තියෙනවා. මේක පුතේ හරිම ලේසි බලන්නකෝ. actually ඇත්ත වශයෙන්ම ඕක පුතේ සාමාන්‍ය ව්‍යවහාරයේ යෙදෙන වචනයක්. හරි actually. some of my friends මගේ යහළුවන් කිහිප දෙනෙක්. මෙතෙන්ට මම තව පහසු වෙන්න කෑල්ලක් දාන්නම්කෝ. who are. හරි who are. එතකොට මෙතෙන්දි මම ගත්තා some of my friends මගේ යහළුවන් කිහිප දෙනෙක් who are learning හරි ඉගෙන ගනිමින් ඉන්න who are learning in another classes අනෙක් පන්තිවල ඉගෙන ගන්න යාළුවෝ කීප දෙනෙක් හරි අනෙක් පන්තිවල ඉගෙන ගන්න යහළුවෝ කීප දෙනෙක් represented නියෝජනය කළා හරි represented සර් this competition මගේ මේ තරගය පුතේ අපදේ මට පැහැදිලි නැහැ මගේ යහළුවන් කිහිප දෙනෙක්ම actually ඇත්ත වශයෙන්ම some of my friends මගේ යහළුවන් කිහිප දෙනෙක්ම ඊළඟ ටික චුට්ටක් ඉන්න ලියන්න එපා who are learning in another classes ඒ කියන්නේ මෙන්න මේක හරි මොන යාළුවෝ කීප දෙනෙක්ද වෙනත් පන්තිවල ඉගෙන ගනිමින් ඉන්න එනිසා ලියා ගන්න දැන් actually ඇත්ත වශයෙන්ම මගේ යහළුවන් කිහිප දෙනෙක් වෙනත් පන්තිවල ඉගෙන ගනිමින් ඉන්න වෙනත් පන්තිවල ඉගෙන ගනිමින් ඉන්න ඊළඟට තියෙනවා represented නියෝජනය කළා එතකොට මේ සම්පූර්ණ අදහස පුතේ ගැලපෙන්නේ කොටසින් කොටස වචන එකතු වෙලා ඇත්ත වශයෙන්ම මගේ යහළුවන් කීප දෙනෙක් වෙනත් පන්තිවල ඉගෙන ගනිමින් ඉන්න නියෝජනය කළා this competition මේ තරගය නියෝජනය කළා මේ තරගය and සහ our sports teacher අපේ ක්‍රීඩා ගුරුවරයා our sports teacher අපේ ක්‍රීඩා ගුරුවරයා participated සහභාගී වුණා participated සහභාගී වුණා this competition මේ තරගයට සහභාගී වුණා මේ තරගයට and සහ there were many competitors ගොඩක් තරගකරුවෝ හිටියා there were many competitors ගොඩක් තරගකරුවෝ හිටියා from another schools වෙනත් පාසල් වලින් හරි පුතේ සම්පූර්ණ වාක්‍යම තේරුම ලියන්න දරුවෝ ඇති මෙතන හැබැයි මම ඒකට කැමති නෑ හරිද ඔන්න මම කිව්වා හේතුව තමයි පුතේ මේකේ නිර්මාණය මේ අදහසේ ඒ කියන්නේ මේ තියලා තියෙන sentence එකේ අදහස නිර්මාණය කරන එක ඔයා කරන්න ඕනේ හරි you have to make the idea and you have to make the meaning of these sentences මේ තියෙන වාක්‍යවල පුතේ තේරුම ඔයා නිර්මාණය කරන්න ඕනේ හරි ඊට පස්සේ there were 10 boys in the race they were very smart I thought that they must be city boys හරි එයා ඉවල තියෙනවා වෙනස්ම ආකාරයක උත්තරයක් there were 10 boys in the race how the lochana හරි there were 10 boys in the race
දරුවෝ කොල්ලෝ 10ක් හිටියා මේ තරඟේ. They were very smart. ඒගොල්ලෝ හරිම කඩවසම්. I thought that මං හිතුවා මෙන්න මෙහෙම. They must be city boys. ඔවුන් නගරයේ කොල්ලෝ විය යුතුයි කියලා. හරි එකක් හොඳ උත්තරයක්. නියමයි නිවැරදි. ඊළඟ එක. හරි ඊළඟ ප්‍රශ්නය අහනවා. How did you feel? කොහොමද ඔයාලට දැනුනේ after about this competition after winning? මේ තරඟයේ ජයග්‍රහණයෙන් පස්සේ හරිද ඔයාලට මොකක්ද දැනුනේ? I felt මට දැනුණා. I felt very happy about my victory. About my victory. And also I realized that මම අවබෝධ කරගත්තා මෙන්න මේක nothing is important than confidence and skills. හරි මෙන්න මෙතෙන්දී අහනවා මෙයාගෙන් හරිද කොහොමද ඔයාට දැනුනේ තරඟයේ ජයග්‍රහණයෙන් පස්සේ එතකොට මෙයා දෙනවා මෙහෙම උත්තරයක් මේ මම දෙන්නේ මම නම් නේ උත්තර දෙන්නේ I felt very happy මට දැනුණා ලොකු සතුටක් about my victory මගේ ජයග්‍රහණය ගැන හරි මේක සරල වාක්‍යයක් පුතේ subject එකක් තියෙනවා කර්තෘ කෙනෙක් ඒ කර්තෘ කරන ක්‍රියාව තියෙනවා සහ ඒ ක්‍රියාවට යටත් වෙන දේ තියෙනවා I felt very happy මට දැනුණා ලොකු සතුටක් about my victory මොකක් ගැනද මගේ ජයග්‍රහණය ගැන and also සහ එසේම I realized that මම අවබෝධ කරගත්තා මේක මොකක්ද nothing is කිසිවක් නැහැ important වැදගත් than confidence and skills විශ්වාසය සහ හැකියාවට වඩා වැදගත් කිසිවක් නැති බව හරි මම ඒක තමයි තේරුම් ගත්තේ මොකද අනෙක් අයට shoes තිබුණා එයාලගේ kit එක හොඳට තිබුණා හැබැයි මට තිබුණේ ඒ කියන්නේ මුදලි හාමි මම නම් එයා ගාව තිබුණේ හරිද confidence විතරයි විශ්වාසය විතරයි ඒ නිසා මෙතෙන්දි මෙයා කියනවා nothing is important than confidence and skills විශ්වාසය සහ දක්ෂතාවය හැකියාව තරම් කිසිවක් වැදගත් නැහැ කියන එක මම තේරුම් ගත්තා මේ තමයි යා දෙන උත්තරේ ලියාගන්න විශ්වාසයට වඩා පුතේ ඉංග්‍රීසි එක ලියලා ඉවර වෙන්න තේරුම මම කියන්නම් ලියලා ඉවරද හරි බලන්න තේරුම I felt very happy මට දැනුණා ලොකු සතුටක් I felt very happy මට දැනුණා ලොකු සතුටක් about my victory මගේ ජයග්‍රහණය ගැන මට දැනුණා ලොකු සතුටක් මගේ ජයග්‍රහණය ගැන and also සහ එසේම and also සහ එසේම and also සහ එසේම I realized that මට අවබෝධ වුණා මෙන්න මේක I realized that මට අවබෝධ වුණා එහෙම ලිව්වම ඇති I realized that
I realized that nothing is impossible than confidence. Nothing is impossible than confidence and skills. ඒකේ අදහස ලියන්න. කිසිවක් වැදගත් නැති බව මට අවබෝධ වුණා. කිසිවක් වැදගත් නැති බව විශ්වාසය සහ හැකියාවට වඩා විශ්වාසය සහ හැකියාවට වඩා විශ්වාසයට විශ්වාසය සහ හැකියාවට වඩා පුතේ ආපහු මේමයි ලිව්වට කමක් නැහැ. හැබැයි දැන් අපි හිතමු අපි කතා කරන්නේ පුතේ comprehension exercise එකක් කියලා. අපි කතා කරන්නේ comprehension exercise එකක් නම් හරිද? පුතේ sound එකේ මොන හරි ගැටලුවක් තියෙනවද? මම කතා කරන ඒවා ටිකක් අඩුවෙන් ඇහෙනවා වගේ කියලා message එකක් දාලා තියෙනවා. නෑ සර්. ඒ කියන්නේ පැහැදිලි වැහෙනව නේද පුතේ කියන ඒවා? අඩුවෙන් ඇහෙන්නේ සර්. සර් පැහැදිලි වෙනවා හැබැයි අර වෙනද වගේ සද්ද ටිකක් අඩු වෙනද වගේ සද්ද හ්ම්. හරි. දැන් එහෙනවද? ඒත් සර් හිමින් ඇහෙන්නේ ටික. දැන් තාමත් එහෙමද? ඔව් සර් තාමත් එතකොට දැන් හරිද? දැන් හරි සර්. හරි. දැන් හරි. එතකොට පුතේ මේකේ අපි පිළිතුරු ටික බැලුවම මේකේ තියෙනවා ඊළඟට දීලා මං කිය හිටියා අන්තිමට පුතේ මෙහෙමයි. දැන් අපි මේකෙදි මෙහෙම තේරුම ලියාගන්න එක ඕකේ. හරිද? ඒක අවුලක් නැහැ. හැබැයි පුතේ අපි දැන් දිග ඡේදයක් කතා කරගෙන යනවා කියලා හිතමු. එහෙම නැත්නම් විභාග පේපර් එකේ comprehension exercise එකක් තියෙනවා කියලා හිතමු. අන්න එතකොට පුතේ මේක අපි අදහසක් විදියට හරිද අපි මේක දෙද්දී අපිට පොඩි ගැටලුවක් වෙනවා මුළු තේරුමක්ම අපි කොහොමද ලියාගන්නේ. හරි ඒ නිසා එහෙම පුරුදුනොත් පුතේ ඒකේ පොඩි අවාසියක් ඔයාලට තියෙනවා. ඒ නිසා අනිවාර්යෙන් වචනත් එක්ක හරිද ඒ අදහසත් එක්ක තේරුම හදන විදිය තමයි ඔයා ඉගෙන ගන්න ඕනේ. හරි ඒ නිසා ඒක තමයි ඊටාම වැදගත්. ඉතින් මම දරුවන්ගෙන් රික්වෙස්ට් කරනවා ඒක හදාගන්න කියලා. මොකද මේ ඒ කියන්නේ එහෙමම තේරුම් ගැනීමේ හැකියාව ඔයාලට හදාගන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා. මොකද අපිට ගැටලුවක් වෙනවා පුතේ. ඔයා හරියට මේක තේරුම ලියන විදිය, ඒ කියන්නේ තේරුම හදාගන්න විදිය ප්‍රැක්ටිස් නොකර දිගටම තේරුම ලියන්න පුරුදු වෙනවා නම් අන්න එතකොට පුතේ අපිට පොඩි ගැටලුවක් වෙනවා විභාගෙදී. විභාග වෙලාවේදී කොහොමද අපි මේක කරන්නේ? හරි කොහොමද අපි මේකේ තේරුම නිර්මාණය කරගන්නේ? හරි ඕකේ ගැටලුවක් එනවා.
ඒක නිසා පුතේ අනිවාර්යෙන් මම ඔයාලට යෝජනා කරනවා කොහොම හරි ඔයාලගේ තේරුම ස්කිල් එක ඔයාලා හදා ගන්න ඕනේ. ඔයාලගේ මේ ඡේදය දැක්කට පස්සේ තේරුම නිර්මාණය කරගන්න පුළුවන් විදියට. ඒ කියන්නේ ඡේදය කියවගෙන යද්දී වචනේ තේරුම විතරක් බලලා අදහස හදා ගන්න පුළුවන් විදියට. හරි ඒ නිසා එහෙම හදා ගන්න. එතකොට අපි කියනවා I feel very happy. I felt very happy. මට දැනුණා ලොකු සතුටක් about my victory. මගේ ජයග්‍රහණය ගැන. And also සහ එසේම I realized මට අවබෝධ වුණා nothing is important than confidence and skills. කිසිවක් වැදගත් නොවන බව විශ්වාසය සහ හැකියාවට වඩා. හරි ඊළඟ එක. මේකේ අහනවා who helped you to achieve this victory? කවුද ඔයාට උදව් කළේ මේ ජයග්‍රහණයට ලං වෙන්න? මේ ජයග්‍රහණයට ලං වෙන්න ඔයාට උදව් කළේ කවුද? මේක වැදගත් ප්‍රශ්නයක්. මේක අහනවා. එතකොට අන්න මෙයා කියනවා especially my parents and my sports teacher. Sorry. Especially my parents and my sports teacher. විශේෂයෙන් මගේ දෙමව්පියෝ සහ මගේ ක්‍රීඩා ගුරුවරයා. හරිද? They always encourage me to do things like this. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් encourage me to do such things. අපි එහෙම ගමු ඒක ලේසි. such things. හරි. ඔන්න අපි සරල උත්තරයක් ඒකට හැදුවේ. Who helped you to achieve this victory? කවුද ඔයාට උදව් කළේ මේ ජයග්‍රහණයට එන්න? මෙන්න පිළිතුර. ලියා ගන්නකෝ. Especially my parents, මගේ දෙමව්පියෝ and my sports teacher, ඒ වගේම මගේ ක්‍රීඩා ගුරුවරයා. They always encourage me, ඔවුන් නිතරම මාව ධෛර්යමත් කරනවා to do, කරන්නට such things, මෙවැනි දේවල්. සර් එන්කරේජ් කියන්නේ මොකක්ද? encourage කියන්නේ පුතේ ධෛර්යමත් කරනවා. දිරිමත් කරනවා. හරි. ඊට පස්සේ especially my parents, විශේෂයෙන් මගේ දෙමව්පියෝ සහ my sports teacher, මගේ ක්‍රීඩා ගුරුවරයා. විශේෂයෙන් මගේ දෙමව්පියෝ සහ ක්‍රීඩා ගුරුවරයා. They always encourage me. මොකද්ද පුතේ? especially කියන්නේ especially කියන්නේ පුතේ විශේෂයෙන්. especially කියන්නේ විශේෂයෙන් මගේ දෙමව්පියෝ සහ මගේ ක්‍රීඩා ගුරුවරයා. They always encourage me, ඔවුන් හැම වෙලේම හැමදාම always encourage me, මාව ධෛර්යමත් කරනවා. ඔවුන් හැමදාම මාව ධෛර්යමත් කරනවා to do such things, මෙවැනි දේවල් කරන්නට. හරි. ඊළඟ එක what is the message which you want to give your followers? මොකක්ද අහනවා ඔයාගේ අනුගාමිකයන්ට දෙන්න ඕනේ පණිවුඩය. හරි. මේ යාළුවෝ අහනවට වඩා ටිකක් අපි එහාට ගිහිල්ලා තමයි පුතේ මේවා කතා කරන්නේ. හරි යාළුවෙක්ට වඩා ටිකක් එහාට ගිහින් තමයි මේවා අපි කතා කරන්නේ. හරි එතකොට මේ විදිහේ ප්‍රශ්නයක් යාළුවෙක් නම් අහයි කියලා හිතන්න එපා. හරි what is the message
which you want to give your followers මොකද්ද ඔයාගේ අනුගාමිකයන්ට දෙන්න ඕනේ පණිවුඩය ඔයාට හරි always be courage and be dedicated to achieve your goals හරි දෙන්න ඕනේ පණිවිඩය තමයි always be encouraged හැම වෙලේම වෙන්න be කියන්නේ වෙන්න courage always be courage encourage කිව්වත් හරි courage කිව්වත් හරි හරි හැම වෙලේම ධෛර්යමත් වෙන්න always be courage and සහ be dedicate සහ කැපවීම ඇති කරගන්න කැප වෙන්න හරි and be dedicate කැප වෙන්න to achieve your goals ඔයාගේ ඉලක්කයන්ට ළඟා වෙන්න එනිසා අදහස තමයි always be encouraged always be courage හැම වෙලේම ධෛර්යමත් වෙන්න and be dedicate ඒ වගේම කැප වෙන්න හැම වෙලේම ධෛර්යමත් වෙන්න කැප වෙන්න to achieve your goals ඔයාගේ ඉලක්කයට ළඟා වෙන්න අන්තිම ප්‍රශ්නේ to whom do you want to thanks after dedicate කියන්නේ පුතේ කැප වෙනවා dedicate කැප වෙනවා active achieve පුතේ achieve කියන්නේ ළඟා වෙනවා achieve පුතේ මෙතන අකුරක් අඩුයි ACHI EVE වෙන්න ඕනේ achieve හරි හැම වෙලේම කියනවා ඔයා ධෛර්යමත් වෙන්න ඕනේ හරි ඒ වගේම දිරිමත් වෙන්න ඕනේ එක්ක ධෛර්යමත් වෙන්න දිරිමත් වෙන්න ඒ වගේම පුතේ කැපවීමක් ඇති කරගන්න හරි කියන එක තමයි goals කියන්නේ පුතේ ඉලක්කයන් goal හරි ඊළඟ එක to whom do you want to thanks after winning a competition like this මේ විදිහේ තරඟයක් ජයග්‍රහණය කරාට පස්සේ කාටද ඔයාට ස්තුතිවන්ත වෙන්න ඕනේ I must thankful to my sports teacher he always try to make me proud and helps me to practice not only the sports teacher but also my parents friends and relations they have been
the rock behind me. හරි. ඔන්න මම එදත් කිව්වා මේ වගේ ප්‍රකාශනයකුත් දාන්න පුළුවන් නම් හොඳයි කියලා. එතකොට අපි ඒක දැන් ඔන්න පාවිච්චි කරා. හරි මේක ටිකක් දිගයි. I must thankful. මම ස්තුතිවන්ත විය යුතුමයි to my sports teacher. මගේ ක්‍රීඩා ගුරුවරයාට. He always try to make me proud. එයා හැම වෙලේම උත්සාහ කරනවා මාව ආඩම්බරකාර කෙනෙක් කරන්න. ඒ කියන්නේ මාව පුළුවන් තරම් proud කරන්න. මාව පුළුවන් තරම් ආඩම්බරයක් මට ඇති කරන්න එයා නිතරම උත්සාහ කරනවා. And helps me to practice. ඒ වගේම මට පුහුණු වීම වලදී උදව් කරනවා. Not only the sports teacher ක්‍රීඩා ගුරුවරයා පමණක් නෙවෙයි, but also my parents මගේ දෙමව්පියෝ, friends යහළුවෝ, and relations ඒ වගේම නෑදෑයෝ, they have been the rocks. ඒගොල්ලෝ තමයි මගේ පිටිපස්සේ හිටපු පර්වත බවට පත් වෙලා තියෙන්නේ. They have been the rocks behind me. හරි. දැන් ඔන්න ඔක ලියාගන්න. මම තේරුම කියලා දෙන්නම් ආයි. එනිසා අපිට සරලවම නැතුව ඔන්න ඒ විදිහ අපිට පුළුවන් අදහස් නිර්මාණය කරන්න. I must කියන්නේ මොකද්ද? I must කියන්නේ පුතේ අනිවාර්යයෙන්ම යුතුයි කියන එක. මම යුතුයමයි කියන එක. I must කියන්නේ අනිවාර්යයෙන්ම යමක් කරන්න ඕනේ කියන එක. එතකොට I must පුතේ මෙතන කොටසක් අඩුයි. I must be thankful. හොඳයි. I must be thankful. මම ස්තුතිවන්ත විය යුතුයමයි. හරිද? එහෙම නැත්නම් I must thank. හරි full දාන්න නැතුව ලියන්න පුළුවන්. I must thank. එහෙම නැත්නම් I must be thankful. මම ස්තුතිවන්ත වෙන්න ඕනේ කියන එක තමයි එන්න විය යුතුයමයි. always කියන්නේ මොකක්ද සර්? always කියන්නේ පුතේ හැමදාම. අපි දැන් ගොඩක් තැන්වල ඒක ලිව්වා. හරිද? අමතක කරන්න එපා පුතේ. මෙතන අපි ලියලා තියෙනවා always. මෙතන අපි ලියලා තියෙනවා always. හරි තැන් දෙකක් ලියලා තියෙනවා. හරි මම හිතනවා ඉංග්‍රීසි එක ලියන්න ඉවරයි කියලා. මම ආයෙ තේරුම කියනවා. I must be thankful. මම ස්තුතිවන්ත විය යුතුමයි to my sports teacher. මගේ ක්‍රීඩා ගුරුවරයාට. එයාට තමයි ස්තුතිවන්ත වෙන්න ඕනේ. He always එයා හැම වෙලේම හැමදාම try to make උත්සාහ කරනවා මාව පත් කරන්න. try to make me proud. ආඩම්බර කාර තත්වයට. proud කියන්නේ ආඩම්බර. එතකොට මාව ආඩම්බර කරන්න එයා උත්සාහ කරනවා. and helps me ඒ වගේම උදව් කරනවා මට and helps me to practice පුහුණු වෙන්න. මට පුහුණු වීම වලදී මෙයා ගුරුවරයා උදව් කරනවා. not only the sports teacher ක්‍රීඩා ගුරුවරයා පමණක් නෙවෙයි not only පමණක් නෙවෙයි ක්‍රීඩා ගුරුවරයා පමණක් නෙවෙයි but also නමුත් එසේම හරි ක්‍රීඩා ගුරුවරයා පමණක් නෙවෙයි එසේම my parents මගේ දෙමව්පියෝ friends යහළුවෝ and relations ඒ වගේම නෑදෑයෝ they have been ඒගොල්ලෝ වෙලා තියෙනවා the rocks පර්වත behind me මගේ පිටිපස්සේ ඉන්න පර්වත බවට පත් උනේ එයාලා මගේ පිටිපස්සේ ඉන්න ශක්තිය බවට පත් උනේ එයාලා ඒකයි මේ කියන්නේ. හරි
දීර්ඝ වෙලාවක් අපිට ගියායේ වැඩේට. ඒ නිසා පුතේ මතක තියාගන්න මේ වගේ එකක් නිර්මාණය කරනකොට දැන් මෙච්චර සරලව කතා කරලා විභාගේ පේපර් එකේ ආවට පස්සේ ඔව් ප්‍රවුඩ් කියන්නේ මොකද්ද? ප්‍රවුඩ් කියන්නේ පුතේ ආඩම්බරකාර ආඩම්බර. හරි. එතකොට ඒ නිසා විභාගෙදී පුතේ මෙහෙම එකක් නිර්මාණය කරගන්න හැකියාව ඔබට තිබිය යුතුමයි. හරි. සෑහෙන සරලව අපි මේක කතා කරේ. අන්න මම ඔක්කොම ටික මකනවා, ක්ලියර් කරනවා. හරි. ඊළඟට පුතේ අපිට කෙලින්ම යන්න පුළුවන් මං හිතන්නේ අවසාන කොටසට. මොකද letter writing කියන කොටස අපි කතා කරලා ඉවරයි. ඒක ලියන්න තියෙන දේවල් ටික අපි ලිව්වා. මෙතන එකක් තියෙනවා. Let's write a letter to Mudali Hami congratulating him on his victory. මෙයාගේ ජයග්‍රහණයට සුබපතල ලියුමක් ලියන්න. මේක මම ලියන්න කියලා කිව්වා වගේ මට මතකයි. හරි. මම ඔයාලට ලියන්න කියලා කිව්වද? නෑ සර්. නෑ. නැහැ සර්. හරි. නැත්තම් ඔන්න දැන් කිව්වා. ලියුම් ලියන විදිය උගන්වලා තියෙන මේක පෞද්ගලික ලියුමක්. ඒ නිසා මේක ලියලා හැමෝම රෙඩි පිට තියාගන්න next week වෙද්දී අපි සාකච්ඡා කරනවා. සහ ඔයාලට එවන්න පුළුවන් නේ. ලියලා ඉවර වෙලා මට WhatsApp එවන්න. මම ඔයාලට උත්තරේ voice record එකකින්. ඒ කියන්නේ තියෙන අඩුපාඩු ටික voice record එකකින් ඔයාලට එවන්නම්. හරිනේ. ඒ නිසා ඔන්න වැඩේ දුන්නා. මේක කරන්න. Let's write a letter to Mudali Hami congratulating him on his victory. මෙයාගේ ජයග්‍රහණය ගැන අපි සුබපතල ලියුමක් ලියන්න කියලා කියන්නේ. ඇතුළත් කරන්නලු මේවා. Who you are. කවුද ඔයා? How you got to know about him. ඔහු ගැන කොහොමද දැනගත්තේ? Have you found his address? කොහොමද ඔයා address එක හොයාගත්තේ? Your best wishes to him. ඒ වගේම ඔයාගේ උණුසුම් සුබ පැතුම් දක්වන්න. ඔන්න ඒ විදියට තමයි ලියන්න තියෙන්නේ. මේකෙදි පුතේ අපිට ලියන්න පුළුවන් ඔයා කවුද කියලා ඔයා හඳුන්වා දෙන්න. හරි. One of your best followers. මම ඔයාගේ හොඳම අනුගාමිකයන්ගෙන් කෙනෙක්. එහෙම නැත්නම් ෆෑන් කෙනෙක් කියලා අපි කියන්නේ. හරි එහෙම කියන්න පුළුවන්. සහ ඔයා හිතමු අපි මේ සිද්ධිය නිවුස් වලින් තමයි ඔයා දකින්නේ. හරි. I got to know about you by watching news yesterday. ඊයේ පුවත් බලලා තමයි මම ඔයා ගැන දැනගත්තේ. එහෙම නැත්නම් නිවුස් පේපර් එකක වාර්තාවක් තිබුණා. එහෙම ලියන්න පුළුවන්. හරි. නිවුස් පේපර් එකක වාර්තාවක් තිබුණා. ඒ තියෙන ස්පෝර්ට්ස් ආටිකල් එක ගැන. සහ ඊට පස්සේ මම පාසලට කතා කරා. පාසලෙන් තමයි ඇඩ්‍රස් එක ගත්තේ කියලා ඔයාලට කියන්න පුළුවන්. හරි. ඊට පස්සේ ඔයාලට සුබ පතන්න තියෙන්නේ. ඒ ප්‍රශ්නය කරන්න පුතේ අනිවාර්යෙන්. ඒකෙන් පස්සේ මේ කොටස මම හිතන්නේ අපි කතා කරා. මේ ගෝල් ෆෝර්ට් කියන කොටස මේ කොටස අපි ඉවර කරා. ඊට පස්සේ මේ ලියුම කතා කරා. ඒ නිසා ආය අපිට හිතන්න දෙයක් නැහැ. passive voice of simple past tense කතා කරා මං හිතන්නේ. මේ ඇක්ටිවිටි එක කතා කරාද පුතේ? නෑ මට මතකයිනේ කතා කරා වගේ. අර උඩ ලියුම කාටද ලියන්න ඕන? උඩ ලියුම පුතේ ලියන්න ඕනි මුදලි හාමිට. එයාට සුබපතල තමයි ලියන්න ඕනේ. එයා දිනපු එකට සුබපතලා. චුට්ටක් ලියුම පෙන්නන්නකෝ. මොකද්ද පුතේ? අර ඉස්සෙල්ල දුන්න ලියුම. ඉස්සෙල්ලා ලියුමක් තිබුණ නැහැ පුතේ. ලියුම ලියන්න ඒවට තියෙන්නේ. ඔසේ චුට්ටක් පෙන්නන්න. මොකද්ද මේ ප්‍රශ්නේද? හරිද පුතේ? මේක තමයි ප්‍රශ්නය. activity 10 writing textbook එකෙත් ඕක ඇති. එතකොට මෙන්න මේකට උත්තරේ ලියන්න ඕනේ පුතේ. ලියන්නේ කොහොමද කියන එක letter writing video එක තියෙනවා YouTube channel එකේ ඔයාලට බලන්න පුළුවන්. හිටපු නැති දරුවෙක් ඉන්නවා නම් ලියුමක් ලියන්නේ කොහොමද? ඒකේ වාක්‍ය මොනවද පාවිච්චි කරන්නේ? ඒ ඔක්කොම පුතේ ඒකේ තියෙනවා. හරි ඒ නිසා ඒක බලන්න. ඒකෙන් පස්සේ ඔයාලට පුළුවන් ගැටලුවක් නැතුව ලියුම ලියන්න. ඊළඟට මේ කොටස අපි කතා කරා. මේ තියෙන්නේ පරිසර සංගමයේ ලේකම් හරිද? යවන ලියුමක්. මේකේ තියෙන්නේ ගාලු කොටුව බලන්න එන්න පර්මිෂන් එක ඉල්ලලා අවසර ඉල්ලලා. එතකොට ඒකට අදාළ උත්තර ටික අපි කතා කරා. ඒ ලියුම කියවලා ඒකේ
යවන්න ගිලිපිනේ මොකද්ද දිනේ මොකද්ද ඔය විදිහට ඒ කොටස් ටික වෙන් කරන්න තියෙන ඒක අපි කරා. ඊට පස්සේ තියෙනවා මෙන්න මෙතන තිබිච්ච එක සපත්තු ෆැක්ටරි එකක් බලන්න අපි එනවා කියලා ඔයාගේ ප්‍රදේශයේ තියෙන මේ ලියුමට උත්තරෙත් අපි කතා කරා. ඒ නිසා ඒවා කතා කරපු කොටස් ඒවයිත් පරණ වීඩියෝස් තියෙනවා දරුවන්ට බලන්න පුළුවන්. ඒකෙන් පස්සේ passive voice of simple past tense මේක කරේ නැද්ද පුතේ? මේක ඉගෙනුවා මට මතකයි ඉගෙනුවා කියලා නම් මේ ඇක්ටිවිටි එක සාකච්ඡා කරේ නැද්ද? නෑ සර්. හරි. දැන් බලන්නකො පුතේ මේක අපිට කතා කරන්න තියෙන්නේ passive voice කොටසක්. හරි. එතකොට මෙතනදී අපිට තියෙන්නේ past tense එකේ passive voice එක කතා කරන්න. මේක ගොඩක් අමාරු කොටසක් නෙවෙයි මේක හරි සරල කොටසක්. ඒකට මම ගන්නවා පුතේ පළවෙනියටම ඔයාලගේ ඔය තියෙන sentence එක. හරි පළවෙනියටම ඕකේ තියෙන්නේ Rahim wrote a letter මේකේ තියෙනවා පුතේ මෙහෙම Rahim wrote a letter yesterday. හරි ඔන්න වාක්‍ය. මේ තියෙන sentence එක පුතේ කර්මකාරකයට හරවන්න කියලා කියන්නේ. දැන් හොඳට අහගෙන ඉන්න. පුතේ කර්තෘකාරකයි කියලා කියන්නේ රහීම් මේ වාක්‍ය කරන කෙනා මෙයා තමයි සබ්ජෙක්ට් එක. එතකොට මෙයා කර්තෘ මෙයා වාක්‍යයේ මුලින් ඉන්න නිසා හරිද අපි කියනවා මේක කර්තෘකාරකයි කියලා. එතකොට මෙයා තමයි වාක්‍ය මුලින් ඉන්නේ කර්තෘකාරකයි. එතකොට අපි කියනවා රහීම්. හරි. wrote a letter wrote කියන්නේ ලිව්වා. මෙයා තමයි verb එක. මොකක්ද ලිව්වේ? මොකක්ද ලිව්වේ? අපිට ඒක හොයාගන්න පුළුවන් පුතේ මේ wrote ලිව්වා කියන එකෙන් අහනවා what ප්‍රශ්නයක් විදිහට අහනවා මොකක්ද ලිව්වේ? එහෙම නැත්නම් අපි අහනවා to whom කාටද ලිව්වේ? හරිද? මෙන්න මේ ප්‍රශ්න දෙකට පිළිතුරු ලැබෙන්නේ මොකෙන්ද? එයා තමයි object එක. එයා තමයි කර්මය. එතකොට මේකේ රහීම් කියලා තියෙනවා wrote ලිව්වා. හරි wrote ලිව්වා. ලිව්වේ කාටද? to whom කාටද කියලා මේකේ තියෙනවද? නෑ. ලිව්වේ කාටද කියලා නෑ. තියෙන්නේ what මොකක්ද ලිව්වේ? ලිව්මක් ලිව්වේ. ඒ නිසා a letter තමයි object එක. එතකොට මෙයාට අපි කියනවා කර්මය object එක. හරිද? ඔය විදිහට තියෙන වාක්‍යයක් මෙන්න මෙයා පුතේ rest එක. ඒ කියන්නේ ඉතිරි කොටස. හරි ඉතිරිය අපිට මේකෙදි වැදගත්ම වෙන දේ තමයි පුතේ object එක subject එක සහ verb එක. එතකොට මෙතනදී හරිද මේ තියෙන දෙකෙදි පුතේ මේකෙදි වෙන්නේ මේක හරවන්න කියන්නේ passive voice වලටනේ. කර්මකාරකයට තමයි හරවන්න ඕනේ. එතකොට අපි කරන්නේ පුතේ කෝ කර්මය මෙන්න object එක මෙයා. එයාව ගේන්න වෙනවා පුතේ ඉස්සරහට. එතකොට අපි ඉස්සරහට එයාව ගෙනල්ලා ලියනවා a letter. හරිද? a letter. ඉතින් පුතේ මෙතන තියෙන්නේ wrote ලිව්වා කියලා. ලිව්වා කියන්නේ මොන කාලෙද? වර්තමානද අතීතද අනාගතද? අතීතයි. හරිද? wrote අතීතයි. එතකොට මේක අතීත ක්‍රියාවක් නිසා පුතේ අපි පාවිච්චි කරනවා was හරි were හරි was were a letter කියන්නේ පුතේ එකක්නේ singular subject එකක් ඒක වචන කර්තෘ කෙනෙක් ඒ නිසා අපි දානවා was හරිද was a letter was මෙන්න මෙතන තියෙන ක්‍රියාපදේ හරිද මෙතන තියෙන ක්‍රියාපදේ past participle verb එක තමයි අපි මෙතෙන්ට අරගෙන එන්නේ PPV past participle verb wrote කියන එකේ past participle එක තමයි written දරුවෝ මේව දන්නවා මොකද 8 වසරේදී පාඩම් කරලා රෙඩි වෙලා ඉන්නේ මේ එකක්වත් අලුතෙන් ඉගෙන ගන්නව නෙවෙයි මේ past tense කියන එකත් පුතේ ඔයාලට ඉගෙනුවා grade 8 වලදී එතකොට passive voice කියන එක 8 වසරේදී උගන්වන්න තිබුණා present tense past tense future tense තුනම සහ මේ past participle verbs කියන්නේ අපි 7 වසරේ ඉඳලා ඉගෙන ගන්න චුට්ටි චුට්ටි කොටස් ඉගෙනගෙන තමයි මේ තත්ත්වයට එන්නේ
එනිසා ඔය දන්නේ නැත්තේ නැහැ. පැසිව් වොයිස් වාක්‍යයකදී පුතේ කර්මකාරක වාක්‍යයක්. කර්මකාරකයි කියන්නේ කර්මයේ ඉස්සරහා ඉන්න නිසා මේ කර්මයේ ඉස්සරහා ඉන්නේ. කර්තෘකාරකයි කියන්නේ කර්තෘ ඉස්සරහා ඉන්න නිසා ක්‍රියාව කරන කෙනා. මේක කියන්නේ රහීම් ලිව්වා ලියුමක් ඊයේ. රහීම් ලිව්වා ලියුමක් ඊයේ. එතකොට අපි ලිව්වේ මොකක්ද? ඒක ගන්නවා ඉස්සරහට. A letter was written. was සහ were හරිද? was සහ were පාවිච්චි කරනවා අතීත කාල නිසා. මේකෙදි අපි a letter එකක් නිසා was විතරක් පාවිච්චි කරනවා. A letter was written by. අලුතෙන් එකතු වෙන වචනේ තමයි මේ by කියන එක නා. by කියන්නේ විසින්. හරිද? by කියන්නේ විසින්. එතකොට ලිපියක් ලියනු ලැබුවා කවුරු විසින්ද? අන්න මෙයාව ගෙනියන්න පස්සට by Rahim. by Rahim. ඊළඟට yesterday කියන එක නා කොහොමත් වාක්‍යයකටම තමයි එන්නේ. හරි? yesterday. එතකොට අපි කියනවා a letter was written by Rahim. Rahim විසින් ලියුමක් ලියනු ලැබුවා yesterday ඊයේ. එනිසා අපිට ඕක තමයි passive voice එකට හැරවෙන ක්‍රමය. හරිද? දැන් මේක ඔයාලට මම උගන්වපු කොටසක්. මේකත් කලින් ඉගෙනුවා. දැන් ඔන්න ඔය තියෙන වාක්‍ය ටික ඉක්මනට passive voice එකට හරවගෙන යන්න. දැන් පටන් ගන්න. ඔයා කරන්න ඕනේ පුතේ ඔබ්ජෙක්ට් එක තෝරලා ඉස්සරහට ගේනවා. ඊළඟට was සහ were සුදුසු විදියට ආදේශ කරනවා. ඊට පස්සේ past participle verb එක දාලා subject එක පස්සට ගෙනියනවා. ඉතුරු කොටසක් තියනනම් ඒක අන්තිමටම දානවා. එතකොට ওই විදියට තමයි past එකේ passive voice එක ගොඩ නැගෙන්නේ. කර්තෘකාරකෙන් කර්මකාරකය හැදෙන්නේ ඔහොමයි. දැන් ඉක්මනට ඔක් කරගෙන යන්න.
හරි ඉවරද පුතේ? ඔව් සර්. හරි අනිත් දරුවෝ පුතේ අනිත් අයත් ඉවරයිද? ඔව් සර්. හරි. පළවෙනි එක පුතේ රහීම් wrote a letter yesterday එකේ පිළිතුර බෝඩ් එකේ අපි කතා කරා. එතනින් එහාට අපි යනවා එතන ඉස්සරහා තියෙන කොටස් ටිකට. The dog bit the man. The dog bit the man. පුතේ බල්ලා හැපුවා කාවද? හරි. කාවද හපන්නේ? එතකොට මේකේ තියෙනවා ප්‍රශ්නෙට උත්තරේ කවුද හපන්නේ? කාටද හපන්නේ කියන එක. එතකොට මේකෙදි පුතේ හැපෙන්නේ මිනිස්සයා. එතකොට උත්තරේ එනවා the man was එක මිනිසෙක් නිසා was the man was bite ඕකමයි එන්නේ the man was bite හරි pronounce එක විතරක් වෙනස් වෙනවා sorry the man was bitten bitten එනිසා ඕකේදී උත්තරේට එනවා the man was bitten by the dog bit කියලා පාවිච්චි වෙන වෙලාවලුත් තියෙනවා හොඳේ ඒ නිසා මේකේ bit කියලා තිබුණත් ගැටලුවක් නැහැ ඒ නිසා ඒකත් හොඳට මතක තියාගන්න ඕකේ ඔය දෙකෙන් ඕන එකක් bitten කියලාත් කියනවා bit කියලාත් කියන වෙලාවල් තියෙනවා ඒ නිසා ඕකේ ඔයා කැමති verb එකක් ඔයාට use කරන්න පුළුවන් by the dog ඊළඟ එක the police arrested the thieves පොලිසිය අත්අඩංගුවට ගත්ත හොරු එතකොට කවුද අත්අඩංගුවට ගන්නේ හොරු the thieves ගොඩක් නිසා පුතේ එන්නේ were the thieves were arrested ඕකේදී එකතු වෙන්නේ ed මයි by the police the thieves were arrested by the police පොලිසිය විසින් හොරු අත්අඩංගුවට ගනු ලැබුවා ඒකයි ඕකේ අදහස ඒ දෙක අඩුපාඩු තියෙනම් හදාගන්න හරි ඊළඟ එක මෙන්න මේක පුතේ ප්‍රශ්නයක් මොකද පුතේ ඒක ලියාගත්තේ නෑ සර්. හරි සර්. හරි බයි වලින් පස්සේ ද දාන්න ඕනද කියලා අහලා තියෙනවා ඒක පුතේ මෙහෙමයි බයි police කිව්වම හරි නමුත් මේකේ අදහසේ තියෙනවා මේ වාක්‍ය ද තියෙන නිසා ඔයාටත් ද දාන්න වෙනවා හරි සර් thieves කියන්නේ මොකද්ද? thieves කියන්නේ පුතේ හොරු the police arrested the thieves හොරු අත්අඩංගුවට ගත්තා පොලිසිය විසින් arrested අත්අඩංගුවට ගත්තා arrest කරනවා කියලා අපි කියන්නේ
හරි. ඊළඟ කොටසට අපි යනවා. Did he painted the window? පුතේ මෙතන තියෙන්නේ නම් ප්‍රශ්නයක්. හරිද? එතකොට ප්‍රශ්නකදී වෙන දේ සාමාන්‍ය වාක්‍යයක්කදී වෙන්නේ පුතේ. අපි පාවිච්චි කරද්දී was were යෙදෙන එකක් නම් ඒ was were යෙදෙන එක ප්‍රශ්නයක් බවට හරවද්දී ඉස්සරහට ගන්නවා was were. මේකත් ප්‍රශ්නයක් නිසා අපිට object එකත් එක්ක ගැලපෙන එක was were දෙකකින් ඉස්සරහට ගන්න වෙනවා. Did he paint the window? එයා ජනේලය පාට කරාද? පාට වෙන්නේ ජනේලය. එතකොට එන්නේ the window. The window. ඕක පුතේ එකක් නිසා මේක ප්‍රශ්නයක් නිසා අපි was කියන එක නා ඉස්සරහට ගන්නවා. එතකොට was the window. ඊළඟ එක කොහොමද past participle verb එක. හරි. Painted. Was the window painted by him? ඔහු විසින් ජනේලය පාට කරනු ලැබුවද? ඔන්න ඕක තමයි පිළිතුර. Was the window painted by him? ඊළඟ එක they did not borrow the books. They did not borrow the books. They කියන්නේ own. Did not ගත්තේ නැහැ. අන්න නෙගටිව් එකක් තියෙන්නේ පුතේ. not තියෙනවා. එතකොට not තියෙන වෙලාවකදී අපි මෙතෙන්දි මේක කරන්නේ මෙතන did තියෙන නිසා තමයි අපි මෙතන was ඉස්සරහට ගන්නෙ. ඒ වගේම මෙතන did not තියෙන නිසා අපිට වාක්‍යයේ was හරි were හරි එක not පාවිච්චි කරන්න වෙනවා. එතකොට අපි කියනවා the books පොත් ගොඩක් නිසා මෙතෙන්දී පුතේ were ගන්නවා. were එක not දාන්න අනිවාර්යෙන් මතක තියාගන්න. The books were not borrowed. The books were not borrowed by them. The books were not borrowed by them. ඔවුන් විසින් පොත් ආපහු දෙන පොරොන්දුව පිට අරගෙන තිබුණේ නැහැ. අරගනු ලැබුවේ නැහැ. ඒකයි අදහස. ඊළඟ එක did yoga invite you to the party? හරිද? did yoga invite you to the party? මේකේ පුතේ අපි බලනවා ප්‍රශ්නයක් තියෙන්නේ. ප්‍රශ්නයක් තියෙනම් අපි දන්නවා was හරි were හරි ඉස්සරහට එන්නේ කියලා. හරිද? එතකොට yoga තමයි ආරාධනා කරන්නේ. invite you කාටද ආරාධනා කරන්නේ? ඔයාට. එහෙනම් ඔයානේ ඉස්සරහට එන්නේ. එතකොට ඔයා කියන එක්කෙනා එක්ක ගැලපෙන්නේ were you. එතකොට were you හරි invited. Were you invited by yoga? Were you invited by yoga? හරි. එහෙමයි ඕකේ පිළිතුර හැදෙන්නේ. Were you invited by yoga to the party? Were you invited by yoga to the party? ඊළඟ එක somebody helped me when I fell down. යම් කෙනෙක් උදව් කළා මට. අන්න උදව් කරේ මට. ඒ නිසා අපි මේකේ මට කියන අදහස ගන්නවා ඉස්සරහට. ඒ කියන්නේ මට කියන එක ඉස්සරහට එනකොට I වෙලා තමයි එන්නේ. I was helped by somebody. I was helped by somebody when I fell down. I was helped by somebody when I fell down. ඊළඟ එක the teacher corrected the mistakes. Sorry, the books. එතකොට මෙතනදී අදහස නිර්මාණය වෙනවා. පොත් තමයි ඉස්සරහට එන්නේ. එතකොට the books පොත් ගොඩක් නිසා were වෙනවා. corrected. The books were corrected by the teacher. The books were corrected by the teacher. The books were corrected by the teacher. අඩුපාඩු ටික හදාගන්න. corrected කියන මොකද සර්?
correct කරනවා කියන්නේ පුතේ නිවැරදි කරනවා. corrected කියන්නේ නිවැරදි කළා. හරි. මම හිතනවා වෙලාව ඇති කියලා ඊළඟ කොටසට යමු. අන්තිම වාක්‍ය දෙක. Inura found a purse in a library. පුස්තකාලයෙන් purse එකක් හොයාගත්තා ඉනුර. එතකොට හොයාගත්තේ purse එකක්. එතකොට a purse was found. A purse was found by Inura in the library. ඊළඟ එක a wild elephant destroyed the crops yesterday. A wild elephant destroyed the crops yesterday. එතකොට මේකේ පිළිතුර නිර්මාණය වෙනවා the crops. භෝග කිව්වම පුතේ ගොඩක්. එතකොට එන්නේ were. The crops were destroyed. The crops were destroyed by a wild elephant. yesterday කියලා තියෙනවා. Sorry, yesterday කියලාත් ඒකේ තියෙනවා අන්තිමට yesterday. සර් crops කියන්නේ මොකද්ද? crops කියන්නේ පුතේ භෝග. destroyed කියන්නේ විනාශ කරා. wild කියන වනදස වනාලි. ඔව් වනාලි. wild කියන්නේ වල් සත්තු නැත්නම් වනාලි කැලෑ සත්තු කියන අදහස තමයි wild කියන වචනේ තියෙන්නේ. හරි. එහෙනම් පුතේ අපි යන් ඊළඟ කොටසට මම ඔන්න ක්ලියර් කරනවා. මේකේ පුතේ ඊළඟ කොටස. හරිද? විදියට අපිට කතා කරන්න තියෙන්නේ මෙතන ඉවෙන්ට් එකක් ගැන ලියන්න තියෙනවා ඒ කොටසින් පස්සේ. හරිද? ඊට පස්සේ ආයි පාසලේ තිබිච්ච ඉවෙන්ට් එකක් විස්තර කරලා යාළුවෙකුට ලියුමක් ලියන්න තියෙනවා. මේකත් මම හිතනවා දරුවන්ට කරන්න පුළුවන් වෙයි කියලා. Write a letter to your friend describing an event. ඉසව්වක් විස්තර කරලා ලියුම ලියන්නලු. That was held recently. මෑතකදී පාසලේ තිබිච්ච ඉසව්වක්. හරි ඔයා හිතන්න පාසලේ මොන හරි ඉසව්වක් තිබුණා මේ ළඟදී. ඒක විස්තර කිරීමේ ලියුම තමයි ඔයාට ලියන්න කියලා කියන්නේ. හරි. ඉවෙන්ට් එක මොකද්ද? ඊට පස්සේ ඒක කවදද තිබුණේ? සහ ඔයා කොහොමද පුහුණුවීම් කළේ හෝ උදව් කළේ? ඔයාට කොහොමද ඒක දැනුනේ? ඒ වගේ දෙයක් ඔයාට ලියන්න පුළුවන්.
හරි ඒ නිසා ඒකටත් පොඩි උත්සාහයක් දරන්න. අපි එතනින් පස්සේ එනවා අන්තිම කොටසට. හරිද? The history of footwear. The history of footwear. මෙන්න මේ පැසේජ් එක මම පැහැදිලි කරනවා විතරයි. ඒකේ ආන්සර්ස් ටිකක් ගොඩනගන්න තියෙනවා ඔයාට. ඒකත් ඔයා හිමීට කරමු. හරි. ඔන්න මම පැහැදිලි කරන්න පටන් ගන්නවා. හොඳට බලන්න. The history of footwear. වචන විතරක් ලියා ගන්න පොතේ. අමාරු වචන විතරක් වෙනම ලියා ගන්න. වෙනම නෙවෙයි. ටියුට් එකේ තියෙන දරුවෝ ටියුට් එකේ highlight කරලා ලියන්න. ටියුට් එක තාම අරගෙන නැති දරුවෙක් ඉන්න විදියක් නැහැ. මේ වෙද්දී ওই ටියුට් එක අනිවාර්යෙන් ළඟ තියෙන්න ඕනේ. හරි. The history of footwear. History කියන්නේ පොතේ ඉතිහාසය. හරිද? මොහොක ඉතිහාසයද මේ කියන්නේ? Of footwear. Footwear කියන්නේ පොතේ පාවහන්. හරිද? පාවහන්. එහෙම නැත්නම් අපි පළඳින සෙරෙප්පු පිළිබඳ ඉතිහාසය තමයි මේකෙන් කියන්නේ. Historically, shoes were worn primarily for protection. Historically, ඉතිහාසයේදී ඉතිහාසයට අනුකූලව historically අපි කියනවා ඓතිහාසිකව කියලා. Shoes were worn. සපත්තු පළඳිනු ලැබුවා. Shoes were worn. මේ තියෙන passive voice. Primarily for protection. ප්‍රාථමිකවම පුතේ නැත්තම් මූලිකවම කියලා අපිට කියන්න පුළුවන්. For protection. ආරක්ෂාව සඳහා. එතකොට පළවෙනියට පුතේ මේ පාවහන් කියන එක ඇත්තටම පළඳින්නේ හරි සරලවම කියනවා නම් මේ ආරක්ෂාවට. According ප්‍රාථමිකවම. හරි primary කියන්නේ පුතේ ඉස්කෝලේ ප්‍රාථමිකේ primary. හරි. primarily ප්‍රාථමිකවම. protection කියන්නේ ආරක්ෂාව. According to the archaeological evidence. According කියන්නේ පුතේ අනුකූලව. හරි according කියන්නේ අනුකූලව. ඊළඟට archaeological evidence. Archaeological කියන්නේ පුතේ පුරාවිද්‍යාත්මක. හරියට ලියා ගන්න. archaeological evidence ඊළඟ වචන evidence කියන්නේ සාක්ෂි. Experts believe that. Experts කියන්නේ විශේෂඥයෝ. Believe that. විශ්වාස කරනවා මෙන්න මෙහෙම. Shoes were invented about. Invented කියන්නේ පුතේ නිපදෙව්වා. හරිද? සපත්තු නිපදවනු ලැබුවා කියලා හිතනවා. About 40,000 years ago. අවුරුදු 40,000කට පමණ පෙර. However, කොහොම වුණත්, however, it was not until some time later than footwear was worn by people frequently. It was not ඒක උනේ නැතිලු. It was not. පුතේ මාර හෙමින්නේ කියන්නේ. මේ ඡේදෙම තේරුම ලියනවද පුතේ? නෑ සර් වචනවල විතරයි. හරි. එහෙනම් මම තව චුට්ටක් ස්ලෝ කරන්නම්කෝ. Invented about 40 years ago. වසර 40කට කලින් නිපදෙව්වා කියලා තමයි විශේෂඥයෝ විශ්වාස කරන්නේ. However, කොහොම වුණත් මෙන්න මේ වචනේ however, it was not ඒක උනේ නැහැලු until sometime later. ඒ කියන්නේ until කියන්නේ පුතේ තුරු කියන එක. sometime later කියන්නේ ටික කලක් පසුවන තුරු. ඒ කියන්නේ කාලයක් පොඩක් පහුවෙන තුරු මේක උනේ නැතිලු. මොකක් උනේ නැතිලුද? That footwear was worn by people frequently. Footwear කියන්නේ පාවහන්. Was worn by people. මිනිසුන් විසින් පළඳිනවා. Frequently කියන්නේ නිතරම. Frequently කියන්නේ නිතරම. මේක පුතේ හොයාගෙන invented කරාට පස්සේ හරිද? කාලයක් ගත වෙන තුරු
හරිද? කාලයක් ගත වෙන තුරුම මේක උනේ නෑ කියලා කියනවා නිතරම පළඳපු දෙයක්. හරි? නිතරම පාවහන් පැළඳුවා කියලා කියන්නේ ඒ දේ උනේ නෑ කියනවා. මොකද්ද පුතේ? until කියන්නේ තුරු. until කියන්නේ තුරු. එතකොට අදහස තමයි මේක නිපදෙව්වට පුතේ කාලයක් ගතවන තුරුම නිතරම මිනිස්සු මේ පාවහන් පළඳින්න පුරුදුනේ නැහැ. පාවහන් පැළඳුවේ නැහැ. හරි. It is hard to imagine. It is hard. Hard කියන්නේ පුතේ අමාරුයි අපහසුයි. Imagine හිතන්න a time before the invention of shoes. සපත්තු නිපදවන්න කලින් කාලය පිළිබඳ හිතන්නත් අමාරුයිලු. It is hard. Hard කියන්නේ අමාරුයි to imagine. Imagine කියන්නේ හිතන්න. මොකද්ද හිතන්න අමාරු? A time before the invention of shoes. සපත්තු නිපදවන්න පෙර කාලය ගැන හිතන්නත් අමාරුයි. Yet නමුත් yet කියන එකේ තේරුම පුතේ නමුත් කියන එක. ඔක but කියන වචනයට සමානයි. What started as a practical invention කියන්නේ පුතේ නිපදවීම. හරිද? හරි සර්. ඊට පස්සේ කියනවා what started as a practical venture. මෙන්න මේක පුතේ ආරම්භ කළා මොකක් විදියටද? ප්‍රායෝගික venture. venture එක කියලා කියන්නේ පුතේ සාමාන්‍යයෙන් අපි කියනවා ව්‍යාපාරය වගේ අදහසක්. හරි? එහෙම නැත්නම් venture ව්‍යාපාරය. හරි? එහෙම නැත්නම් අපි කියනවා සාමාන්‍යයෙන් අවදානම් කටයුත්ත වගේ දේවල් වලටත් ඕක කියනවා. හරි? venture. හරි? vendor of the sweets කියලාත් අහලා ඇති. vendor කියන්නේ වෙලෙන්දා. හරිද? එතකොට ඔතෙන්දි කියනවා venture. venture. අපි ওই තේරුම පාවිච්චි කරන ඔතනදී නම් අවදානම් කටයුත්තක්. හරි? as a venture අවදානම් කටයුත්ත sorry what started as a practical venture. මේක ප්‍රායෝගික වෙච්ච දෙයක් කරන දෙයක් බවට පත් වෙන කන් එහෙම පටන් ගන්නකන් grieve into a varied booming industry. grieve කියන්නේ වර්ධනය වුණා කියන එක. grieve into a varied කියන්නේ විවිධ booming කියලා කියන්නේ පුතේ සාමාන්‍යයෙන් ඉතා වැඩි අපි කියනවා පුතේ අර සමෘද්ධිමත් කියලා අපි කියන්නේ booming. හරි? ඉතා වැඩි එහෙම නැත්නම් සමෘද්ධිමත් කියන අදහස. හරි? එතකොට industry කියන්නේ කර්මාන්තය. මෙන්න මේක පුතේ මේක නමුත් මේක ප්‍රායෝගිකව මිනිස්සු ඔව් පුතේ කියන්නකෝ. booming කියන්නේ මොකද්ද? සමෘද්ධිමත්. ඊට කලින් කියපු ඒකේම වචනේ මොකද්ද සර්? varied විවිධ. ඉතා වැඩ. මොකද්ද පුතේ? මොකද සර් booming එකේම තවත් වචනයක් කිව්ව ඉතා වැඩ. booming එකේ ඉතා වැඩි කියලා. ඔය ඉතා වැඩි පුතේ. හරිද? ඉතාම වැඩි. එහෙම නැත්නම් අපි කියනවා සමෘද්ධිමත්. හරි? එතකොට මෙතනදී කියනවා as a practical venture grew into a varied. මේක කියන්නේ පුතේ මේක ප්‍රායෝගිකව වෙළඳාමක් විදියට දියුණු වෙනවා. හරි? සහ මේක විවිධ විදියට මේක දියුණු වෙනවා. booming industry බොහොම සමෘද්ධිමත් කර්මාන්තයක් විදියට. industry කියන්නේ කර්මාන්තය. එතකොට මේක මිනිස්සු පුතේ මුල් කාලේදී ප්‍රායෝගිකව මේක පැලඳුවේ නැහැ. හැබැයි මිනිස්සු ප්‍රායෝගිකව මේක ටික ටික පළඳින්න පටන් ගත්තට පස්සේ හරිද? මේක වර්ධනය වෙනවා ඉතාම සමෘද්ධිමත් කර්මාන්තයක් බවට. Though all shoes share basic characteristics, their coloring, materials, and designs have transformed drastically over thousands of years. මේවා පුතේ අමාරුයි. හරි? මොකද ඔයා 6 වසරේ 7 ඉඳලා 8 ඉඳලා ගත්ත වචන වලට අමතරව
මේකෙදි මේ එකතු වෙන වචන හරිද මේ එකතු කරන මේ ඔයාගේ ඔළුවට වැටෙන දැනුම කියලා කියන්නේ පුතේ ඊටාම වටින දෙයක් හරි එතකොට මෙතනදී මේක බැලුවොත් ටිකක් සංකීර්ණ විදියට මේවා ගොඩ නැගෙනවා මේ ඡේද බැලුවොත් මුලින් ඉඳන්ම ටිකක් සංකීර්ණ විදියට තියෙන්නේ හරි බලමු though පුතේ though though කියලා කියන්නේ උනත් නමුත් එහෙත් එතකොට though අපි although even though වචන තුනම පාවිච්චි කරනවා all shoes හැම සපත්තුවක්ම share හුවමාරු කරනවා basic characteristics කියලා කියන්නේ පුතේ මූලික අංග basic characteristic මූලික චරිතාංග එහෙම නැත්නම් මූලික අංග හැම සපත්තුවක්ම පුතේ මූලිකවම පොදු අංග එහෙම නැත්නම් මූලික අංග තියෙනවා වුණත් their coloring ඒවයි වර්ණයන් ඊළඟට material ඊළඟට අමුද්‍රව්‍ය මොකද පුතේ අර සාමාන්‍ය රබර් සෙරප්පුවකින් කරන්නේත් එකයි leather slipper එකකින් කරන්නේත් එකයි ඒකේ ඩිසයින් එක පාට ඕවා තමයි වෙනස් වෙන්නේ ඒක නිසා මේකේ කියනවා හැම පාවහන් වලටම සපත්තු වලටම මූලික චරිත ලක්ෂණ තියෙනවා වුණත් හරි their coloring ඒකේ වර්ණය ඊට පස්සේ material අමුද්‍රව්‍ය material කියන්නේ අමුද්‍රව්‍ය and designs ඒ වගේම විලාසිතාව fashion එක design එක කියලා අපි කියන්නේ have transformed පරිණාමය වෙලා තියෙනවා මොකද්ද පුතේ materials කියන්නේ අමුද්‍රව්‍ය and designs have transformed ඒ වගේම මේකේ ඩිසයින් එක පරිවර්තනය වෙලා තියෙනවා පරිණාමය වෙලා තියෙනවා drastically උග්‍ර ලෙස drastically කියන්නේ පුතේ උග්‍ර විදියට ඉතා තදින් කියන එක හරි drastically නැත්නම් අපි කියන්න පුළුවන් ඕක ප්‍රබල ලෙස හරි පරිවර්තනය වෙලා තියෙනවා ඉතාම ප්‍රබල ලෙස ඉතාම උග්‍ර ලෙස over thousands of years වසර දහස් ගණනක් එහා ඉඳලා අවුරුදු දහස් ගණනක් තිස්සේ ඉතාම උග්‍ර ලෙස මේක පරිවර්තනය වෙලා තියෙනවා ඒවයි ඩිසයින් එක අමුද්‍රව්‍ය වර්ණය පොදු චරිත ලක්ෂණ තියෙනවා වුණත් the earliest shoes were made of soft leather earliest shoes මුල් කාලෙම සපත්තු were made soft leather ඒවා නිර්මාණය කරේ මෘදු leather වලින් හරි soft leather මෘදු leather වලින් තමයි මූලිකව මේවා මොකද්ද පුතේ මෘදු හමකින් ඔව් මෘදු හමකින් කියන්න පුළුවන් හරි මෘදු හමකින් සාමාන්‍යයෙන් පුතේ ඔක leather කියලා කියන්නේ ඇත්තටම material එකක් හරි අපි ඕකට කියනවා leather කියලාම ඕකේදී හම කියන අදහස ගන්න පුළුවන් ඒ අදහසට එන්න පුළුවන් නමුත් මේ මෘදු leather විශේෂයකින් හරි අපි ඕක හම් කියන එක ගන්න පුළුවන් ගැටලුවක් නැතුව පදම් කරපු හම් leather කියන්නේ පුතේ ඒකයි නිකන් හම් නෙවෙයි පදම් කළ හම් එතකොට බොහොම මෘදු පදම් කළ හම් විශේෂයකින් තමයි මුල් කාලේ සපත්තු නිර්මාණය කරන්නේ they resembled either sandals or moccasins hari they resembled resemble කියලා අපි කියනවා පුතේ සාමාන්‍යයෙන් සමානයි කියන අදහසේදී එතකොට එක සමානව කියන අදහසට අපි ඕක ගන්නවා they resembled ඒවා සමානයි සමාන වුණා කියන අදහස ඕකෙදි කියන්නේ either sandals either කියන එක පුතේ පාවිච්චි කරනවා ඔයාලට උගන්වලා තියෙනවා either or එහෙම නැත්නම් either or දෙකෙන් කෝක හෝ කියන එක හරි ඔය either කියන වචනේ අදහස ඒකයි දෙකෙන් මොකක් වුණත් හරි දෙකෙන් මොකක් වුණත් කියන අදහස තමයි ඕකේ තියෙන්නේ සාමාන්‍යයෙන් they resembled ඒවා එකිනෙක සමාන වුණා කියලා කියනවා දෙකෙන් මොකක් වුණත් මොන දෙකෙන් මොකක් වුණාද sandals කියන්නේ සාමාන්‍ය සෙරෙප්පු අපි ඔය දාන ස්ලිපර්ස් කියලා කියන්නේ ඔය සෙරෙප්පු ඒකට තමයි sandals කියලා කියන්නේ ඊට පස්සේ අනිත් එක තමයි moccasins ඒ කියන්නේ පුතේ සපත්තු
ඔය හම් වලින් හදපු සපත්තු shoes කියන්නේ ඕක. slippers and shoes කියන එකටම වචන දෙකක් තමයි sandals and moccasins. හරි. එතකොට ඒක සපත්තු උනත් සෙරෙප්පු උනත් මේවා එකිනෙකට සමානකම් දැක්වුවා කියලා කියනවා. In the early 19th century 19 වන ශතවර්ෂයේ මුල් කාලේ women's and men's shoes finally began to differ from one another in style, color, heel and toy shape. මේක කියනවා පුතේ in early 19th century මුල් 19 වෙනි සතවර්ෂයේ මුල් කාලේ women's and men's shoes කාන්තා සහ පිරිමි සපත්තු finally began to differ පටන් ගත්ත පුතේ වෙනස් වෙන්න. finally කියන්නේ අවසානයේදී began කියන්නේ පටන් ගත්තා to differ කියන්නේ වෙනස් විවිධ වෙන්න පටන් ගත්තා වෙනස් වෙන්න පටන් ගත්තා from one another in style එකකට එකක් වෙනස් වෙන්න ගත්තා. මොනවද වෙනස් වුනේ? style විලාසිතාව, color පාට, heel විලුඹ ඒ කියන්නේ උස හරි විලුඹේ උස වෙනස් වෙන්න ගත්තා and toy shape ඒ වගේම පුතේ ඔය ඇඟිලි වල හැඩය toy shape එක වෙනස් වෙන්න ගත්තා. toe shape toe මොකද්ද පුතේ? heel කියන්නේ heel කියන්නේ විලුඹ. හරිද? දැන් ඔයා දැකලා ඉති high heels තියෙන්නේ උස අඩිය ඔව් අඩිය මෙතෙන්දි ගන්න පුළුවන් අඩිය කියලා විලුඹට යට කොටසට අපි කියනවා heel එක. හරි? ඔයි ඕකේ අදහස පුතේ ඒක. අඩිය කියන එක ගන්න පුළුවන්. හරි විලුඹට යට කොටසට අපි කියනවා heel එක. එතකොට ඔයි අහලා ඇති shoes ගැන කතා කරනකොට high heel shoes එකක් ඕනේ. ඒ කියන්නේ උස අඩියක් උස විලුඹ කොටසක් තියෙන සෙරෙප්පු හොයනවා ගොඩක් අය. හරි එතකොට ඕක කාලෙන් කාලෙට සහ 19 වෙනි ශතවර්ෂයේ මුල් කාලේ ඉඳලා මේ කාන්තාවන්ගේ සහ පිරිමි අයගේ කියන අයගේ සපත්තු එකිනෙක වෙනස් වුණා. ඒවා විලාසිතාවෙන් වෙනස් වුණා, වර්ණයෙන් වෙනස් වුණා. ඒ වගේම ඔය අඩිය එහෙම නැත්නම් ඒ විලුඹ ප්‍රදේශයෙන් වෙනස් වෙන්න ගත්තා. ඒ වගේම toe shape එක. ඇඟිලි වල ඉස්සරහා හැඩය වෙනස් වෙන්න ගත්තා. සෙරෙප්පුවේ ඉස්සරහා හැඩය. During this era මෙන්න මේ යුගයේ අතරතුර era කියන්නේ යුගය. Shoes were made straight. ඍජුවම සපත්තු නිර්මාණය කළා. Meaning that there was no differentiation between left and right shoes. හරිද? ඒ කාලේ පුතේ සපත්තු නිර්මාණය කළේ හරියටම කෙලින් ඍජුව. ඒකේ තිබුණේ නැහැ වම් සහ දකුණු කියලා වෙනස් විවිධ හැඩ. මොකද පුතේ දැන් අපි ගත්තොත් සාමාන්‍යයෙන් වම් කකුලේ සපත්තු එක හැඩයක්. ඒක ගානට කර්ව් වෙලා තියෙනවා left right side එකට. සහ දකුණු කකුලේ එක left side එකට කර්ව් වෙලා තියෙනවා. එතකොට මේ හැඩය අපේ අඩියේ හැඩයට තමයි තියෙන්නේ. නමුත් ඒ කාලේ සපත්තු හරි කෙලින් නිර්මාණය කරන්නේ. ඒ හැඩය දකින්න තිබුණේ නැහැ. Meaning that ඒකේ අදහස තමයි there was no differentiation. Differentiation කියන්නේ පුතේ වෙනස්කම. Between left and right shoes. වම් සහ දකුණු සපත්තු වල වෙනස්කමක් තිබුණේ නැහැ. sir වෙනස්කම කියන්නේ different ද? Different කියන්නේ වෙනස, differentiation කියන්නේ වෙනස්කම. මේ තියෙන්නේ මේ වචනේ. As the 20th century approached 20 වන සතවර්ෂයේ ළඟාවීමත් එක්ක approach කියන්නේ ළඟා වුණා. හරි 20 වෙනි සතවර්ෂයේදී ළඟා වුණා. Shoemakers improved සපත්තු නිර්මාණය කරන අය සපත්තු හදන්නන් shoemakersලා improved වර්ධනය වුණා comfort by making foot specific shoes. ඒගොල්ලෝ වර්ධනය කළා කියන අදහස මෙතෙන්දි ගන්න වෙන්නේ shoemakers improved comfort කියන්නේ සැප පහසුව. එතකොට සපත්තු නිර්මාණය කරන්නන් සැප පහසුව වර්ධනය කරා by making නිර්මාණය කිරීමෙන් foot specific shoes. ඒ කියන්නේ පුතේ පතුලට විශේෂීකරණය වෙච්ච අපේ අඩියේ හැඩේ අපේ යටිපතුල ඒකට විශේෂීකරණය වෙච්ච සපත්තු. මොකද්ද පුතේ? making කියන්නේ හදනවද? make කියන්නේ හදනවා. by making කියන්නේ නිර්මාණය කිරීමෙන් සෑදීමෙන්. හරි by making. එතකොට අදහස
20 වෙනි ශතවර්ෂයේ ළඟාවීමත් එක්ක සපත්තු නිර්මාණකරුවෝ වර්ධනය කරා සැප පහසුව සපත්තුවේ by making food specific shoes තමන්ගේ පතුලට එහෙම නැත්නම් අඩියට විශේෂීකරණය වෙච්ච සපත්තු නිර්මාණය කිරීමෙන් the face of the footwear පාවහන් වල ඉදිරිපස පෙනුම මුහුණත හරිද the face of the footwear changed වෙනස් වුණා drastically ඒ කියන්නේ පුතේ උග්‍ර ලෙස කලිනුත් ඔය වචන අපි කතා කරා ප්‍රබල ලෙස උග්‍ර ලෙස වෙනස් වෙන්න ගත්තා from decade to decade ඉක්මන් කියලා ගන්න බෑ. මොකද්ද පුතේ ඉක්මන්ව. ඇහුන්නේ ඉක්මන්ව drastically ඉක්මන් කියන එකේ පුතේ එහෙම අදහසක් නැහැ drastically කියන්නේ සාමාන්‍යයෙන් ඉතා දැඩිව තදින් කියන එක හරි ඉක්මනින් වෙනස් වුණා කියන අදහසට වඩා මම එකඟයි අර drastically කියන එක උග්‍ර ලෙස ශීඝ්‍ර ලෙස වෙනස් වුණා කියන එක. ඒ කියන්නේ දැඩි ලෙස වෙනස් වුණා from decade to decade දශකයෙන් දශකයට. හරි ඉක්මනින් කියන අදහසත් පුතේ උතෙන්දී ගන්න පුළුවන් නිවැරදි. හරි ආසන්න වශයෙන් හරි. හැබැයි හරිම තේරුම ඉතා තදින් දැඩිව වෙනස් වුණා කියන එක. හරි සර්. එතකොට දශකයෙන් දශකයට ඉතා දැඩි ලෙස වෙනස් වුණා පාවහන් වල මුහුණත. This was due to මේක සිදු වුණා due to කියන්නේ පුතේ හේතුවෙන්. due to කියන්නේ හේතුවෙන්. due to කියන්නේ හේතුවෙන්. The technological advances කියන්නේ පුතේ තාක්ෂණානුකූල දියුණුව technological advances තාක්ෂණික දියුණුව කියලා අපිට කෙටියෙන්ම ගන්න පුළුවන්. ඊට පස්සේ that made the shoemaking process simpler. අන්නේ තාක්ෂණික දියුණුව පුතේ හේතු වෙනවා that made ඒක පත් කරනවා the shoemaking process සපත්තු නිර්මාණය කිරීමේ ක්‍රියාවලිය process කියන්නේ ක්‍රියාවලිය shoemaking process සපත්තු නිර්මාණය කිරීමේ ක්‍රියාවලිය simpler කියන්නේ සරල බවට හරි ඊට පස්සේ කොටස simple කියන්නේ මොකද්ද? simpler සරලව simpler සරල ඊළඟ එක in the early 70s 70 කාලේ මුල් කාලේ කියන්නේ 70 ගණන් වල කියලා අපි කියන්නේ in early 70s 70 අවදියේ මුල් කාලේ 1970 ගණන් වල මුල් කාලේ platform shoes and wedge were popular among women platform shoes ඒ කියන්නේ පුතේ සාමාන්‍යයෙන් ඔය පැතලි අඩියක් සහිත සපත්තු හරිද පැතලි අඩියක් සහිත සපත්තු කියන්නේ අර පැතලිව ගොඩ නැගිච්ච ඒවා ඒ වගේම wedge were popular එතකොට පුතේ wedge කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඔය අපි wedge කියන වචනේ සාමාන්‍යයෙන් ගන්න පුතේ ඔය කූඤ්ඤය කියන අදහසට හරිද හැබැයි මෙතනදී අපි ඔය සපත්තුවේ හැඩය ගන්නවා අර අඩිය යටට පුතේ ටිකක් පළලට හැදෙන්නේ ඔන්න ඔය විදිහේ සපත්තු සෙරෙප්පු කියන එක හරි එතකොට සාමාන්‍යයෙන් ඕකේ අර අපි දැකලා තියෙන ඔය හීල් එක හරිය බොහොම උසට නිර්මාණය වෙනවා ඉදිරි කොටස ප්ලැට් වෙලා එතකොට platform shoes and wedge ඒ වගේ මන් එහෙම නිර්මාණය කරපු සපත්තු were popular among women ජනප්‍රිය වෙනවා කාන්තාවන් අතරේ හරිද though they become less so in the 80s and 90s ඒක පුතේ though they become less ඒක ක්‍රමයෙන් අඩු වෙනවා so in the 80s and 90s 1800 ගණන් වල 900 ගණන් වල වගේ වෙනකොට හරි 800 ගණන් වල 900 ගණන් වල වගේ වෙනකොට මේක සාමාන්‍ය විදියට වෙනස් වුණා කියලා කියනවා හරි දරුවෙක් මෙසේජ් එකක් දාලා තියෙනවා පුතේ අනේ ක්ලාස් එක ඉවර කරන්න මොකද 4ට තව පන්තියක් කියලා හරි
පොතේ අන්තිම කොටස මම වේගෙන් කිව්වොත් ඒක තේරුමක් නැති වෙයිද? මාක් කරගන්න පොතේ මෙන්න මෙතන. හරි. එහෙමනම් මාක් කරගන්නකෝ මෙන්න මේ තියෙන process simpler කියන තැන page number 13 මාක් කරලා තියන්න එතෙන්ට එනකන් ඉවර කරා කියලා. මේ කොටස මම ඊළඟ දවසේ කියලා දෙන්නම්. එහෙම නැත්නම් මේ කොටසට මම ස්පෙෂලි ඔව් මේක ඊළඟ දවසේ කියලා අපි උත්තර ටික සාකච්ඡා කරමු. හරි. මට ඊයේ සරණාව වීඩියෝ එක දාන්න පුළුවන්ද? පොතේ වීඩියෝ එක channel එකේ දාලා තියෙන්නේ. කාට ඕන වෙලාවක බලන්න පුළුවන්. මම channel එකේ link එක දාන්නම්. ඒක කැමති දරුවන්ට පුළුවන් subscribe කරන්න. ඒක කරලා තියාගන්න. මොකද මේ අපට කරන සෙමින එක කවදද තියෙන්නේ? තාම පොතේ දවස හිතලා නැහැ. මේ ඉදිරි සතියේ ඉදිරි දවසක ඒක plan කරලා ඔයාලට කියන්නම්. හරි. ඒකෙදි මුල ඉඳලා ව්‍යාකරණ කොටස් ටික එහෙම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ගොඩක් දුරට ඒ තියෙන කොටස් එක lesson එකක් අල්ලගෙන තමයි වැඩේ යන්නේ. හරි. හරි. එහෙමනම් පොතේ මාක් කරලා තියාගන්න. ක්ලාස් එකේ ඊළඟ දවසේ මම ওই කොටස් ටික ඔයාලට සාකච්ඡා කරන්නම්. හරි. හරි. එහෙමනම් පුතේ අපි ලබන සතියේ සුපුරුදු වෙලාවට මුණ ගැහෙමු. ඊට කලින් අපිට සෙමින එකේදී මුණ ගැහෙන්න පුළුවන් වෙයි. ඒක පුතේ වෙනම යන්නේ. ඒකෙදි මම කිව්වා වගේ අපි වෙනස් දේවල් සාකච්ඡා කරමු. හරි. එහෙමනම් ලබන සතියේ මුණ ගැහෙමු. ඔයාලට ලියුම් දෙකක් ලියන්න තියෙනවා. ඒ ලියුම් දෙක ලියලා මට WhatsApp කරන්න. I'll check it. මම ඒක check කරලා ඉවන්නම්. And God bless you. May Noble to Belgium bless you. Have a nice day. Bye. 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 Okay, bye.